හරි පුතේ අද අපිට තියෙන්නේ අභ්‍යාසාංක 41 නේද රිවිෂන් එකේ අපි 40 ගේ සති ඉවර කරානේ අද දින පුතේ අභ්‍යාසාංක 41 ඔය පුතේ මම දාපු ප්‍රශ්නයක් ද ඔයගේ ප්‍රශ්නය ඔක මම ගිය අවුරුදු ළමයිටත් පුතේ ඉගෙනුවා ඔයගේ ප්‍රශ්නයක් තමයි ගිය අවුරුදු විභාගෙට ආවේ 2020 පුතේ ඒලොල් විභාගෙට ආවේ ඔය අභ්‍යාසාංක ඒ වගේ කියන්නේ ඒ ප්‍රශ්නෙම නෙමෙයි ඒ වගේ පුතේ පොඩක් සමාන ප්‍රශ්නයක්. දැන් අපි තියන එක 41 ඊට පස්සේ 42 තියෙන මේ ප්‍රශ්නේ තමයි 20 ප්‍රශ්නේ. හරි. බලමු පුතේ අභ්‍යාසාංක 41 අර සේවා ව්‍යාපාරයක පුතේ අපිට අර භාණ්ඩ විකුණන ව්‍යාපාරයක වගේ විකුණුම් පිරිවැයක් දීලා දීපු ගාණක් මේක. හරි. එහෙනම් ප්‍රශ්න කියවමු මාත් එක්ක. හිරුනිකා රූපලාවන්‍ය සේවාවක්. හරිද? හිරුනිකා රූපලාවන්‍ය සේවාව 2021 ගේ ජූනි මාසයේ ආරම්භ කළේය. පුතේ මේ අයිතිකාරයා හිරුනිකායා රූපලාවන්‍ය සේවාවක්. ඒ කියන්නේ බියුටි කල්චර් කියලා කියන්නේ. හරිද? 21 ජූනි මාසයේ ආරම්භ කළේ. ඇයගේ ව්‍යාපාරයේ 21 ජූනි මාසයේ ගණදරු 5ක් දැක්ක. 21 ජූනි මාසයේ ව්‍යාපාරය පටන් ගන්නෙ. ඒ කියන්නේ ජූනි මාස කියන්නේ 21 ජූනි කියන්නේ මෙයාගේ මේ ව්‍යාපාරේ පළවෙනි මාසේ. ආරම්භක තෝග අනම්මනම් කිසිම දෙයක් නැහැ. හරි? පළවෙනි මාසයේ ගණදරු 10ක් අපිට දීලා තියෙනවා. අවශ්‍ය වන්නේ ඉහත ගණදරු පහත දැක්වෙන සමීකරණයක පෙන්වන්න. සමීකරණය දීලා පුතේ අපිට ප්‍රාග්ධනය ධන නහිමියන් ධන උපයුත ගෙවීම සමානයි උපකරණ ධන තොගය ධන ණයගැතිය ධන කලින් කළ ගෙවීම ධන මුදල්. පුතේ අපි ඉරි ගහලා හදමු. එතකොට ලේසියි අපිට. එතකොට ප්‍රාග්ධනය කියන්නේ හිමිකම, නාහිමි උපයුත ගෙවීම කියන්නේ වගකීම. එතකොට පුතේ මේකේ හිමිකම් 1යි වගකීම් 2යි වත්කම් තියනවා කීයක්ද? 1 2 3 4 5ක්. පුතේ වත්කම් 1 2 3 4 වත්කම් 5ක් තියෙනවා. අපි ඔගේ තියෙන විදිහට අඳගමු. හරි. ඉස්සෙල්ලා මොකද අඳගමු පුතේ අපි කට්ටියනක අපි මේ වැඩේ කරමුකෝ. හරි. උඩින්ම ලිව්වද අභ්‍යාසංක 41 කියලා? ලියන්න අභ්‍යාසංක 41 කියලා ලියන්න උඩින්. අභ්‍යාසංක 41. ප්‍රශ්න අංක ලියන්න පුතේ හැම දෙයකම පිළිවෙලක් තියෙනවා. හරි? ප්‍රශ්න අභ්‍යාසංක 41 කියලා ලිව්වා. ලියලා මේක අපි අඳගමු පුතේ මේකේ ඉතින් මම දාපු ගානක් නිසා මම ඔක හරියට බෙදුවේ නෑ. හිමිකම් එක තීරුවයි. පුතේ මං කියනද වැඩේ ඕක? නෑ හදපු කට්ටියක් ඉන්නවනේ. මම එහෙම අදින්නම්. හිමිකම් වගකීම් 2යි වත්කම් 5යි. මේක කියලා තියෙන අනිත් පැත්තට. හරි. ඉස්සෙල්ලාම ගනුදෙනුව ඒ ගනුදෙනුව අංක දාන්න උදේ දීරුව මම යන්නේ මේකේ හිමිකම් වලට දීලා තියෙන ප්‍රාග්ධනය. හරි. හිමිකම් 1යි ප්‍රාග්ධනය වගකීම් 2ක් තියෙනව නේද පුතේ? නාහිමිය උපයුත ගෙවීමේ වගකීම් 2යි. වගකීම් 2 මම මේ අදින්නේ. මේ වගකීම් 2යි. පටන් ගන්නකො. වගකීම් 2යි. හිමිකම් වගකීම් 2යි වත්කම් 5ක් තියෙනව නේද පුතේ? හරි. එහෙනම් මේක මම වත්කම් 5 හඳ ගන්නම් මෙහෙම. 1යි 2යි 3යි වත්කම් 5යි. ටක්කලා හඳ ගන්න පුතේ ඔය විදියට. බණ්ඩ හඳ ගන්න පුතේ. හරි පුතේ. ගනුදෙනුව මේක හිමිකම් වලට තියෙන ප්‍රාග්ධනය. හිමිකම් ඇතුළේ ප්‍රාග්ධනය. හරිද? වගකීම් 2යි. මේ වගකීම් 2යි වගකීම් දෙක මොකද්ද?
නාහිමියෝයි උපයුත ගෙවීමයි. නාහිමියෝයි උපයුත ගෙවීම. මොකද වෙනද නාහිමියෝ වෙන්නේ නැති ඈ. වෙනද නාහිමියෝ වෙන්න කමන්නේ මේක නාහිමියෝ කියලා තියෙන්නේ. නාහිමියෝ උපචිත ගෙවීම. උපචිත ගෙවීම කියන්නේ ගෙවිය යුතු ගෙවීම කියන එකනේ. හරි වත්කම් 5යි. හරිද වත්කම් 5යි. වත්කම් 5 උපකරණ ඔගය හරිද වත්කම් 5 උපකරණ තොගය නායකතියන් කලින් කළ ගෙවීම් මුදල් හරි ටක් ගාලා තිරුපහ හඳ ගන්න පුතේ නම් කරගන්න වේගෙන් වැඩ කරන්නකෝ බඩෝක හඳ ගන්න බඩ හඳ ගන්න පුතේ සර් වගකීම් දෙක මොකද්ද? වක්කීම් දෙක පුතේ ඔකේ තියෙන්නේ මොකද්ද? යුට් එකේ තියෙනවා වක්කීම් දෙක නාහිමියෝ උපිත ගෙවීමයි. නාහිමියෝයි උපජිත ගෙවීමයි වක්කීම් දෙක. හරි ටක් ගාලා පුතේ පරක් වෙලා ජොයින් වෙන කට්ටියත් ඉක්මනට අඳ ගන්න. හරි වේගෙන් වැඩ කරමු. හරි පුතේ ගනුදෙනුව හිමිකම තමයි ප්‍රාග්ධනය. පුතේගේ වක්කීම් දෙක නාහිමියෝ උපජිත ගෙවීමයි. වක්කීම් දෙක නාහිමියෝ උපජිත ගෙවීමයි. වත්කම් පුතේ පහක් තියෙනවා උපකරණ තොගය ණයගැතියෝ කලින් කළ ගෙවීම් මුදල් හරිද පුතේ පරක් වෙලා ආපු කට්ටියත් ඉක්මන් රූල් කරගන්නකෝ දැන් අපිට විනාඩි 5ක් වටනවා නිසා වෙලාවට පන්තිර ජොයින් වෙන්න පුරුදු වෙන්න ඕනේ හරි පුතේ හරි පරක් වෙලා ආපු කට්ටිය ඉක්මනට ඔක ඇඳ ගන්න පුතේ අපි මේ ගාන අපිට දහස් වලින් හැදුවොත් ලේසි නේද දහස් වලින් හැදුවොත් ලේසි නේද මම ඔයගොල්ලන් අහන්නේ ලේසි එහෙනම් අපි උඩින් පුතේ රුපියල් 1000 කියලා ලියමු උඩින් රුපියල් 1000 කියලා ලියමු පුතේ මේ අඳින්න මේ ඉරි අඳින්න අඩි රූලක් පාවිච්චි කරනවට වෙලා යනවා නම් අඩි රූල ඕනේ නැහැ අඩි රූලෙන් අඳින්න වෙලා යනවා නම් පුතේ මැන ගහන්න ගියාම මේක අර ඉරි දිග නිසා අඩි රූලෙන් අඳින්න ඉක්මන් නමුත් අඩුලේ වාට නැතුව මේක අතින් මේ මං ඇද්ද විදිහට අතර වැරදි නැහැ. ලකුණු කපන්නේ එහෙම ප්‍රශ්න නැහැ. හරි. ඔක්කොම ඉවරද පුතේ? ගනුදෙනු තීරුව හිමිකම් ප්‍රාග්ධනය වක්කීම් දෙක නාහිමිය උපිත ගෙවීමයි. වත්කම් 5යි. උපකරණ තොගය ණයගැතියෝ කලින් කළ ගෙවීම මුදල් උඩින් 1000 කියලා ලියලා තියෙනවා. හරි එහෙනම් පුතේ මේක අලුත්ම ගානක් මේ හිරුනිකා ව්‍යාපාරයේ ජූනි මාසෙට හදන්නේ මේක හදන්නේ 21 ජූනි මාසෙට මේ ගාන හදන්නේ එතකොට මේ හිරුනිකා මේ ව්‍යාපාරේ පටන් ගන්නෙත් 21 ජූනි 1 වෙනිදා ඒ කියන්නේ ආරම්භක ශේෂ මුකුත් නැහැ හරි පුතේ මේකේ ආරම්භක ශේෂ මුකුත් නැහැ එහෙනම් පළවෙනි ගනුදෙනුව එක කියලා දැම්මා අන්න පුතේ පළවෙනි ගනුදෙනුව අපි කරමු ප්‍රාග්ධනයේ ලෙස මුදලින් ලක්ෂ 10ක් අපි 1000ක් කියලා ගමු දහස් වලින්නේ ප්‍රාග්ධන ලෙස මුදලින් 1000ක්ද ඈ සතුව තිබූ රූපලාවන්‍ය උපකරණ 800කට තක්සේරු කොට ව්‍යාපාරයට යෙදවීම. පුතේ එතකොට මෙයා ව්‍යාපාරේ පටන් ගන්න ඔක්කොම කොච්චරක් දානවද පුතේ කියන්න මට? ව්‍යාපාරේ පටන් ගන්න ලක්ෂ කීයක් ව්‍යාපාරයට යොදවනවද පුතේ?
ලක්ෂ 18ක් දහස් වලින් නම් 1800ක් ව්‍යාපාරේ පටන් ගන්න යොදවනවා. හරි. කොහොමද අපි 1800 ලියන්නේ පුතේ? මුදලින් 1000යි. එහෙනම් මුදල් ධන 1000යි. එතන දානවා. මුදල් ධන 1000යි. මුදලින් 1000යි 800ක් වන්න උපකරණ දානවා. උපකරණ පුතේ මේ තියෙන උපකරණ ධන 800යි. එතන පුතේ ඔක්කොම අයිතිකාරයාගේ ප්‍රාග්ධනය කීයද හිමිකම කීයද? හිමිකම 1800යි. ඒ නිසා ප්‍රාග්ධනයේ ධන 1800යි. ප්‍රාග්ධනයේ ධන 1800යි. හරි කවුරු හරි ළමයි පුතේ ඔය විදිහට හදලා තියෙනවා නම් ගොඩක් හොඳයි. ගෙදර තනියෙන් හදලා තියෙනවා නම් ගොඩක් හොඳයි. අනිත් ඒවා පුතේ නෑ. මේක ශේෂණයේ අලුත් ව්‍යාපාරයක් නිසා අපි ශේෂ දාන්න කිව්වොත් විතරයි කොහොමද දාන්නේ? මේක දාන්න ශේෂ දීලත් නැහැ. හරි? ගණදෙනු අංක 1 හරි. පුතේ අංක 1 තේරුණාද ඔයගලන්ට? අයිතිකාරයා මුදලින් 1000ක් යොදන ව්‍යාපාරයට මුදල් ධන 1000යි. උපකරණ වලින් 800යි. ඒතකොට ඔක්කොම අයිතිකාරයා පුතේ 1800ක වත්කම් දානවා. ඒක අයිතිකාරයාට ව්‍යාපාරයෙන් දෙන්න තියෙන නිසා හිමිකම වැඩි වෙනවා 1800කින්. පැහැදිලිද පුතේ ඔක්කොටම? හරි. අපි යමු දෙවෙනි ගණදෙනුවට. 2 දෙවෙනි ගණදෙනුව. හරිද? බලන්න දෙවෙනි ගණදෙනුව. රූපලාවන්‍ය උපකරණ වල සුම්බුන්නගේ 200ක් වන අතර ඵලදාය ජීව කාලයේ වසර 5කි. රූපලාවන්‍ය උපකරණ වල සුම්බුන්නගේ රුපියල් 200ක් වන අතර ඵලදාය ජීව කාලයේ වසර 5කි. ඒ කියන්නේ පුතේ මේ අයිතිකාරයා දාපු 800 රූපලාවන්‍ය උපකරණ පාවිච්චි කරන්න පුළුවන් අවුරුදු කීයලුද? පාවිච්චි කරන්න පුළුවන් අවුරුදු කීයලුද පුතේ? 5යි. එහෙනම් මේ උපකරණ පුතේ අවුරුදු 5යි පාවිච්චි කරන්න පුළුවන්. 5ක් පාවිච්චි කරායින් පස්සේ මේක වටිනවා කොච්චරද? අවුරුදු 5ක් පාවිච්චි කරායින් පස්සේ 200ක් වටිනවා. සුම්බුන් කියන්නේ ඒකයි. අකලකොට 200ක් වටිනවා. එහෙනම් පුතේ මට කියන්න මේක අවුරුදු 5ක් පාවිච්චි කිරීම නිසා මේකේ අගය අඩු වෙන්නේ කොච්චරද? මේ උපකරණය අවුරුදු 5ක්ම පාවිච්චි කරපු නිසා 800න් 200ක් ගියාම පුතේ 600යි නේද වටින්නේ? තේරුණාද 600 කියන එක ඔයගලන්ට? මේ උපකරණය අවුරුදු 5ක් පාවිච්චි කිරීම නිසා උපකරණයේ 800න් 200යි සුම්බුණගේ ඉතුරු වෙන්නේ 200යි. ඒ කියන්නේ මේකේ අගේ අඩු වෙන්නේ 600යි. ඔයාලා 600 කියන කතාව තේරුණාද පුතේ? හරි. එහෙනම් පුතේ 800න් 200ක් කියන 600යි. මට කියන්න 600 අගේ අඩු වෙන්නේ අවුරුදු කීයක් ඇතුළතද? 5ක් ඇතුළත. එහෙනම් පුතේ මේක 5න් බෙදුවාම එන්නේ අවුරුද්දකට අගේ අඩු වෙන ගාන. ඒ වත්කමක අගේ අඩු වෙන එකට කියන්නේ වත්කම මොන වෙනවයි කියලාද අපි? පුතේ වත්කමක අගේ අඩු වෙනවයි කියන එකට අපි කියන්නේ වත්කම මොන වෙනවයි කියලාද? වචනේ දන්නව ඔයගොල්ලෝ. ෂේ වෙනවා. සමුෂය කියන්නේ පුතේ ෂේ වල එකතුව ෂේ වෙනවා. එහෙනම් මට කියන්න මේ 800 කියන උපකරණයේ ගාන 200 කියන්නේ සුම්බුන්නගේ. ඒ කියන්නේ අවුරුදු 5කින් පස්සේ වඩන. එතකොට 800න් 200 අඩු කරාම 600 600 5න් බෙදුවම එන්නේ අවුරුද්දක ෂේ. අපි ගාන හදන්නේ අවුරුද්දකටද? අපි ගාන හදන්නේ අවුරුද්දකටද? නෑ. අපි හදන්නේ 2021 ජූනි මාසෙට. එහෙනම් පුතේ මේක 800න් 200 අඩු කරලා 5න් බෙදුවාම එන්නේ අවුරුද්දක ෂේ. අපිට ඕනේ මාසික ෂේ. එහෙනම් මාසික ෂේ හොයන්න පුතේ මේක 12න් එකකින් වැඩි කරන්න ඕනේ. මාසෙ ලියන්නේ පුතේ එක නෙමෙයි 12න් එක. මාසෙ ලියන්නේ 12න් එකයි කියලා. එහෙනම් පුතේ මට කියන්න මාසිකට ෂේ කීයද කියලා කියන්න. මාසිකට ෂේ කීයද? 10 දෙන්නේ. ඉතින් 800න් 200ක් ගියාම 600යි. 600 5න් බෙදුවාම 600 පුතේ 12යි. 12න් එකයි 120යි. 120යි පුතේ එතකොට 10යි. එහෙනම් මාසෙකට ෂේ 10යි. පුතේ මාසෙකට මේ උපකරණයේ අගේ අඩු වෙනවා 10ක්. ඒක අපිට පාඩුවක්. එහෙනම් පුතේ ඒක කොහොමද ලියන්නේ? දෙවෙනි ගණදෙනුව ලියන්නේ උපකරණ ඍණ 10යි. ඒ වගේ මේක අපිට පාඩුවක් නිසා ප්‍රාග්ධනයේ ඍණ 10යි. පුතේ උපකරණයේ 10කින් අගේ අඩු වෙනවා. ඒ නිසා උපකරණ ඍණ 10යි. ඒ වගේ මේක පාඩුවක් නිසා අපි ප්‍රාග්ධනයනුත් 10 අඩු කරා. පැහැදිලි නේද? මොනවාට ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන් පුතේ. මම හිතන එක තේරුණා කියලා ඔක්කොටම. හරිනේ? එහෙනම් දැන් අනිත් ඒවා ටිකක් අහලා දාන්න. තුන්වෙනි ගණදෙනුව. ඉතින් බලන්න තුන්වෙනි ගණදෙනුව ඔක්කොමලා. තුන්වෙනි ගණදෙනුව බලන්න.
තුන්වෙනි ගනුදෙනුවේ මොකද කියන්නේ? රූපලාවන්‍ය ද්‍රව්‍ය රූපලාවන්‍ය උපකරණයි ද්‍රව්‍යයි කියන්නේ දෙකක් පුතේ. උපකරණ කියන්නේ දීපල පිරිත උපකරණ. ඒ කියන්නේ මැෂින් ගොඩනැගිලි ඒ ටිකනේ. ද්‍රව්‍ය කියන්නේ පුතේ ඒ සේවාව සපයද්දී යොදා ගන්න දේවල්. හරිද? ඉතින් ඔව් ධනේවට ධන දාන්න ඕන ඍණේවට ඍණ දාන්න පුතේ. හරි. තුන්වෙනි ගනුදෙනුව රූපලාවන්‍ය ද්‍රව්‍ය අපිට මෙලදී ගත්තා 300යි ණයට මෙලදී ගත්තා 200යි. පුතේ රූපලාවන්‍ය ද්‍රව්‍ය කියන්නේ ක්‍රීප් ಜಾති එක ඒකට ඕනේ දේවල්. ඒවා තමයි අපි මෙතනදී මොනවද කියලා කියන්නේ පුතේ? තොගය කියන්නේ යන්නේ ඒවට. තොගය කීයකේ පුතේ අරන්ද කියන්නේ සල්ලි ගෙවුවද නැද්ද වැඩක් නැහැ. කීයක තොගයක් අරන්ද කියන්නේ? රූපලාවන්‍ය ද්‍රව්‍ය අත්පිට මෙලදී ගත්තා 300යි ණයට ගත්තා 200යි. 500ක තොගයක් අරන්. එතකොට පුතේ අපේ තොගය වැඩි වෙනවා 500කින්. තොගය ධන 500යි. තොගය ධන 500යි. හරිද පුතේ? තොගය ධන 500යි. පුතේ එතකොට 500ක තොගයක් ගෙනාවට වා සල්ලි ගෙව්වේ කීයද කියන්නේ? අත්පිට ගෙව්වේ 300යි නේද? එතකොට මුදල් ඍණ 300යි. පුතේ මුදල් කියන වත්කම ඍණ 300යි. එතකොට පුතේ 500ක ඒවා ගෙනාවට වා සල්ලි ගෙව්වේ 300යි. තව කීයක් ගෙවන්න තියෙනවද? 200ක් ගෙවන්න තියෙනවා. පුතේ 200 මොකක්ද අපිට කියන්නේ? ඒ 200 මොකක්ද අපිට? වගකීමක්. එහෙනම් කොහෙටද පුතේ 200 දාන්න වෙන්නේ කියන්නේ? වගකීම් වල උපයුක්ත නාහිමියන්ට දෙක දාන්න වෙන්නේ. නාහිමිය පුතේ වෙළඳ. ඒ නිසා නාහිමියන්ට දාන්න ධන 200යි. නාහිමියන්ට ධන 200යි. නාහිමියන්ට ධන 200යි. දැන් අනිත් ඒවාට ගනුදෙනු තුනක් ඉවරයි. හතරවෙනි ගනුදෙනුව දැන් බලමු හතරවෙනි ගනුදෙනුව. හරිද? හතරවෙනි ගනුදෙනුව බලන්න ඔක්කොමලා. සේවා ලාභීන්ට අත්පිට සේවාවන් සැපීම ලක්ෂ 8යි 800යි. මේ සඳහා 200ක ද්‍රව්‍ය භාවිතා කරන ලදී. පුතේ අර භාණ්ඩ විකුණනවා වගේ 800ක ආදායම උපයද්දී 200ක ද්‍රව්‍ය භාවිතා කරලා. මට කියන්න පුතේ ඔයාට එන්නේ ඔයාගෙන ලාභේ කීයද? දල ලාභේ කීයද? 600යි පුතේ 600 අපිට කියන්න පුළුවන් දල ලාභේ කියලා. එහෙනම් මේක අර භාණ්ඩ විකුණනවා වගේම නේ ලියන්න වෙන්නේ. අපි අර ගිය සතිය හදපු සේවා ව්‍යාපාරේ එහෙම දුන්නේ අපිට ඒක අන්තිමටම දුන්නේ. දැන් මේක එතනම දීලා. එහෙනම් මට කියන්න පුතේ ආයෙසරයක් 600 200ක ද්‍රව්‍ය භාවිතා කරලා 800කට සේවාව සපයනවාට ලාභයි කීයද? 600ක්. හැබැයි 600ට කියන්නේ මොන ලාභය කියලාද කියන්නේ? ඒ 600ට කියන්නේ මොන ලාභය කියලාද පුතේ අපි? උත්තර. ඒ 600ට අපි කියන්නේ මොන ලාභය කියලාද පුතේ? දල ලාභය කියලා. හරි. එහෙනම් අපි ලියමු කොහමද? සේවා ලාභීන්ට අත්පිට සැප 800යි. එහෙනම් පුතේ 200ක ද්‍රව්‍ය භාවිතා කරලා තොගය ඍණ 200යි 200ක ද්‍රව්‍ය පාවිච්චි කරනවා. තොගය ඍණ 200යි. ඉතින් 200ක ද්‍රව්‍ය පාවිච්චි කළා සේවා සපයන්නේ 800කට. ඒ කියන්නේ වාගේ අත්පිට නේද? මුදල් ධන 800යි. මුදල් ධන 800යි. වාට ලාභයි කීයද පුතේ? 600ක්. ඒක දල ලාභේ. මෙන්න මේ ප්‍රාග්ධන තීරුවට දාන්න ධන 600යි. ප්‍රාග්ධන තීරුවට ධන 600යි. හරි? ප්‍රාග්ධන තීරුවට ධන 600යි. ඉතින් අනිත් ඒවා ටිකක් ගහලා දාන්න. 5 බානුදේ 5 වෙනි ගනුදෙනුව දැසිද? පුතේ ඔක්කොලා බාන 5 වෙනි ගනුදෙනුව බලමු අපි 5 සිනමා නිෂ්පාදකින් ණයට සේවාවන් සැපීම ලක්ෂ 5යි 500යි. මේ සඳහා 150ක ද්‍රව්‍ය භාවිතා කරලා දී පුතේ ඔයාට කීයක් ලාභද? පුතේ ඔයා ණයට සේවාව සපයන්නේ 500කට 150ක ද්‍රව්‍ය පාවිච්චි කළා. ඔයාට 350ක් ලාභයි. ඒ 350ට කියන්නේ මොන ලාභය කියලාද පුතේ අපි? ඒ 350ට කියන්නේ අපි මොන ලාභය කියලාද පුතේ කියන්නේ? දල ලාභය. දල ලාභය. එහෙනම් අපි ලියමු. පුතේ 150ක ද්‍රව්‍ය භාවිත කරලා 500ක ණයට සපයන්නේ. එහෙනම් තොගේ ඍණ 150යි. ඉතින් පස්වෙනි ගන්න තොගේ ඍණ 150යි. පුතේ වා සේවාව සපයන්නේ 500කට. නමුත් එවලෙම වාට 500 එන්නේ නැහැ. මුදල් වලට දාන්න බෑ. නායකත්වය ධන 500යි. නායකත්වය ධන 500යි.
තොගේ ඍණ 150යි නායකතියෝ ධන 500යි. ඒත් ඔයාලට ලාභයි කීයක්ද කියන්නේ? ඔයාලට ලාභයි කීයක් ලාභද පුතේ? 350ක් ලාභයක දල ලාභය ප්‍රාග්ධනීය ධන 350යි. ප්‍රාග්ධනීය ධන 350යි. හිමිකම් ධන එහෙම නැත්නම් ප්‍රාග්ධනීය ධන 350යි. අනිත් වලට ටිකක් ගහලා දාන්න. හරි. 6 වෙනි ගනුදෙනුව. පුතේ 6 වෙනි ගනුදෙනුව. 6 වෙනි ගනුදෙනුව. ගෙවල් කුලී මාසයකට 5000ක් වන අතර මෙම මාසය තුලදී කාර්තුවක් ගෙවල් කුලී ගෙවන ලදී. පුතේ කාර්තුවක් කියන්නේ කාලක් කියන එක. හැමතිස්සෙම පුතේ කාලකට කියන කෝටා එකක්. කෝටා කියන්නේ හතරෙන් එකක් කියන එක. කාර්තුවකට පුතේ ඉංග්‍රීසියෙන් කියන්නේ කෝටා. කෝටා කියන්නේ හතරෙන් එකක් කියන එකනේ. පැහැදිලිද? සෙමි කියන්නේ පුතේ අර්ධයක් දෙකෙන් එකක් කියන එක. කෝටා එකක් කියන්නේ පුතේ හතරෙන් එකක්. එහෙනම් පුතේ අවුරුද්දකින් අර්ධයක් කියන්නේ මාස කීයද? කියන්නේ පුතේ අවුරුද්දකින් අර්ධයක් කියන්නේ මාස කීයද? 6යි. එහෙනම් අවුරුද්දකින් කාර්තුවක් කියන්නේ පුතේ මාස 3යි. මාස 3යිනේ. එහෙනම් පුතේ මෙතන ගෙවලා තියෙන්නේ ගෙවල් කුලී මාසයකට 5000ක් වන අතර මෙම් මාසයේදී තුලදී කාර්තුවක් ගෙවල් කුලී ගෙවන ලදී. ඒ කියන්නේ පුතේ මාස කීයක් ගෙවල් කුලීද ගෙවන්නේ? මාස කීයක් ගෙවල් කුලීද පුතේ අපි ගෙවන්නේ? 3ක. මට කියන්නේ නම් මාසෙට 5000යි නම් කාර්තුවකට ගෙවල් කුලිය කීයද? 15000. මට කියන්නේ මේක ගෙවන්නේ මේ ව්‍යාපාරේ පටන් ගත්ත පළවෙනි මාසේ. ඒ කියන්නේ මේ 15000 ගෙවන්නේ ජූනි ජූලි අගෝස්තු කියන මාස තුනට. මේ 15000 ගෙවන්නේ ජූනි ජූලි අගෝස්තු කියන මාස තුනට කියලා පැහැදිලිද පුතේ? ඔව්. එහෙනම් පුතේ අපි දැන් ගෙවනවා කාර්තුවක් ගෙවල් කුලිය මාස 3ක් ගෙවල් කුලිය ගෙවනවා. මාසෙට 5000 ගානේ මාස තුනට 15000ක් සල්ලි වලින් ගෙවනවා. ඒක මුදල් ඍණ 15යි. මුදල් ඍණ 15යි. ඒ මාස 3ක ඒවා ගෙවුවා. නමුත් ඔයාට වියදමක් විදියට ප්‍රාග්ධනයෙන් 15ම අඩු කරන්න පුළුවන්ද පුතේ? වියදමක් විදියට ප්‍රාග්ධනයෙන් 15ම අඩු කරන්න බෑ. ප්‍රාග්ධනයෙන් අඩු කරන්න පුළුවන් 5යි. ප්‍රාග්ධනයෙන් අඩු කරන්න පුළුවන් 5යි. එහෙනම් පුතේ ඉතුරු 10 මොකක්ද ඔයාගේ කියන්නේ? ඉතුරු 10 ඔයාගේ මොකද්ද පුතේ? උත්තර වත්කම කලින් කළ ගෙවීම කියන වත්කම. ඉතින් පුතේ කලින් කළ ගෙවීම කියන වත්කමට එනවා ධන 10ක්. කලින් කළ ගෙවීම කියන වත්කමට එනවා ධන 10ක්. කලින් කළ ගෙවීම කියන වත්කමට එනවා ධන 10ක්. පැහැදිලි ළමයිනේ. කලින් කළ ගෙවීම කියන වත්කම ධන 10යි. හරි මම හිතනවා ඒකත් පැහැදිලි කියලා හොඳටම. හරි. 7 වෙනි ගනුදෙනුව. ඉතින් බලන්න 7 වෙනි ගනුදෙනුව. ගනුදෙනුව අංක 7 බලන්න පුතේ ඔක්කොමලා. ජූනි මාසෙ රදාළ විදුලි බිල් පත 80ක් වන අතරේ මෙතෙක් ගෙවා නැත. ඉතින් ජූනි කියන්නේ මේ ගණන් හදන මාසේ. ජූනි කියන්නේ මේ ගණන් හදන මාසේ විදුලි බිල් පත 80යි තාම ගෙවලා නැහැ. ඉතින් ජූනි කියන්නේ මේ ගණන් හදන මාසේ විදුලි බිල් පත 80යි තාම ගෙවලා නැහැ. ගෙවුවන් නැගත් ඕක මොන මාසෙ වියදමක්ද පුතේ කියන්නේ? මේ ජූනි මාසේ වියදම. වියදමන් නම් පුතේ කොහෙන් අඩු කරන්න ඕනේද? ප්‍රාග්ධනයෙන් අඩු කරන්න ඕනේ. එහෙනම් මේ මාසේ විදුලි වියදම 80යි. ප්‍රාග්ධනයේ ඍණ 80යි. දෙක මුදල් වලින් අඩු කරන්න බෑ තාම ගෙව්වේ නැහැ. එහෙනම් කොහෙටද දාන්නේ කියන්නේ? ප්‍රාග්ධන ඍණ 80යි තාම ගෙව්වේ නැස එක වගකීමක් නේද? ඒ නිසා පුතේ උපචිත ගෙවීම ගෙවන්න තියෙනවා උපචිත ගෙවීම ධන 80යි. උපචිත ගෙවීම ධන 80යි. ඉතින් අනිත් ඒවාට මෙහෙම ඉරක් ගහලා දාන්න. උපයුක්ත ගෙවීම ධන 80යි අනිත් කට ඉරක් ගහලා දාන්න. හරි 8 වෙනි ගනුදෙනුව. ඉතින් බලන්න 8 වෙනි ගනුදෙනුව. පැහැදිලි නේද? ඉතින් ගනුදෙනුව අංක 8 ණයට සේවාවක් ලබාගත් එක් සිනමා නිලියක් අතුරුදහන් වී ඇති අර ඇගෙන් ලැබියුත් 30000 බොල් නෑනස කප හැරිය යුතුයි පුතේ. අපෙන් මේක ණයට මේකප් කරන් ගිහපු නිලියක් අතුරුදහන්. එයාගේ ඉතින් එයා හම්බෙන්නේ නැහැ. ඉතින් එයා හම්බෙන්නේ නැති වෙච්ච එක අපිට පාඩුයි. ඇයි ඒ? එයා අපිට 30ක් දෙන්න තිබ්බ ඒක අපිට ලැබෙන්නේ නැහැ. එහෙනම් මොකද වෙන්නේ පුතේ? කියන්නේ ඒක අපිට පාඩුවක්. එහෙනම් මේ ණයගැතියන්ගෙන් පුතේ ඒක ලැබෙන්නේ නැහැ. ණයගැතියෝ ඍණ 30යි. ඒ වගේ මේක පාඩුවක් නිසා අපි ප්‍රාග්ධනයෙන් අඩු කරන්නත් ඕනේ. ණයගැතියෝ ඍණ 30යි.
හරිද? ප්‍රාග්ධනයේ ඍණ 30යි. නායකත්වයේ ඍණ 30යි, ප්‍රාග්ධනයේ ඍණ 30යි. අන්තර ටිකක් ගහන්න. හරි? 9 වෙනි ගනුදෙනුව. ඉතින් බලමු 9 වෙනි ගනුදෙනුව අපි. 9 වෙනි ගනුදෙනුව. ඇය තමාගේ පෞද්ගලික රූපලාවන්‍ය කටයුතු සඳහා ඇය තමාගේ පෞද්ගලික රූපලාවන්‍ය 40000ක ද්‍රව්‍ය භාවිතා කළ අතර මුදලින් 120ක් පෞද්ගලික ප්‍රයෝජනට ගෙන ගොස් තිබේ. උදේ එයා සැලුන් එකේ ඉන්න ගමන් එයා මේකප් කරන්න ද්‍රව්‍ය පාවිච්චි කළා 40ක. ඒ වගේම එයා සල්ලි වලින් ගෙදරන් ගිහිල්ලා 120000. මට කියන්න අයිතිකාරය ඔක්කොම ව්‍යාපාරයෙන් කීයක් අරන්ද? අයිතිකාරය ඔක්කොම ව්‍යාපාරයෙන් කීයක් අරන්ද පුතේ කියන්නේ? තොගෙන් අරන් 40ක් එයාගේ වැඩවලට සල්ලි වලින් 1.20ක් අරගෙන පුතේ ඒවට කියන්නේ අපි ගැනිලි. ඒ කියන්නේ ප්‍රාග්ධනයේ පුතේ 1.20ක් 1.60ක් මඩු වෙන්න ඕනේ නේද? 1.60ක් නෝ. එහෙනම් පුතේ එයාගේ පෞද්ගලික කටයුතු සඳහා 40ක ද්‍රව්‍ය පාවිච්චි කළා. එහෙනම් තොගේ ඍණ 40යි. තොගේ ඍණ 40යි. මුදල් වලින් 120ක් කරන්නේ නේද පුතේ? මුදල් ඍණ 120යි. තොගේ ඍණ 40යි, මුදල් ඍණ 120යි. එතකොට ඔක්කොම එයා අයිතිකාරය 160ක් අරන් ඒක පුතේ අයිතිකාරයගේ ප්‍රාග්ධනයෙන් අඩු කරන්න 160. ඒක ප්‍රාග්ධනයෙන් 160 අඩු කරාට ව්‍යාපාරයේ වියදමක් එහෙම නෙමෙයි. ඒක ප්‍රාග්ධනයෙන් 160 අඩු වුණාට 160 ව්‍යාපාරයේ වියදමක් නෙමෙයි. පැහැදිලිද කිව්වේ? 160 ප්‍රාග්ධනයෙන් අඩු වුණාට ව්‍යාපාරයේ වියදමක් නෙමෙයි. පැහැදිලි නේද ඒක? හරි. 10 වෙනි ගනුදෙනුව. බලන්න 10 වෙනි ගනුදෙනුව. ගනුදෙනුව අංක 10. ජූනි මාසයට අදාළ කියන්නේ මේ ගණන් හදන මාසෙට අදාළ සේවක වැටුප් 50000කි 50යි. එයින් 25ක් වැටුප් පත්තිකාරම් ලෙස ජූනි මාසයේ උතුර ගෙවා ඇති අතර ඉතිරි ප්‍රමාණය ජූනි අවසන් වනතුරු ගෙවන්න නොතිබේ. ඉතින් මේ මාසෙට අදාළ ගෙව්වා වන තා සේවක වැටුප් 50යි. නමුත් මේ මාසෙම තාම ගෙවලා තියෙන්නේ 25යි. තව 25ක් ගෙවන්න තියෙනවා. ඒකතර අපේ වගකීමක්. එහෙනම් පුතේ ප්‍රාග්ධනයේ ඍණ 50යි. ගෙව්වා වන තා අපේ වියදම් 50නේ. ප්‍රාග්ධනයේ ඍණ 50යි. ප්‍රාග්ධන ඍණ 50යි. මේ ඇයි 50ම අඩු කරේ? මේ මාසෙට දාලා වියදම් 50යි. නමුත් මුදලින් ගෙවුවේ 25යි. මුදල් ඍණ 25යි. එහෙනම් පුතේ තව කීයක් ගෙවන්න තියෙනවද කියන්නේ? වියදම් 50යි තාම සල්ලි වලින් ගෙවුවේ 25යි. තව 25ක් ගෙවන්න තියෙනවා. ඒක අපේ වගකීමක්. මොන වගකීමක්ද පුතේ? උපජිත ගෙවීම් ධන 25යි. උපජිත ගෙවීම් ධන 25යි. එච්චරයිනේ. හරි. අනිත් ඒවා ටිකක් ගහලා දාන්න. ගහලා පුතේ ওই ටික පල්ලෙහාට එකතු කරන්න. ওই ටික පල්ලෙහාට එකතු කරන්න. එකතු කරාම පුතේ කෙලින්ම එන්නේ අගශේෂ ටික. හරි. එකතු කරාම එන්නේ පුතේ අගශේෂ ටික. බලන්න අගශේෂ ටික කීයද කියලා. දෙ ටටක් ගාලා මට කියනවා උත්තර ටික. ප්‍රාග්ධන තීරුව එකතුව කීයද එන්නේ? ප්‍රාග්ධන තීරුව එකතුව 2415ද? මම දාන්නද? දෙ ප්‍රාග්ධන තීරුව එකතුව 2415යි. මම දානවා. ප්‍රාග්ධන තීරුව එකතුව 2415යි. දාගන්න පුතේ අනිත් කට්ටිය. දෙ ධන ඒවා ධන 1800 ධන 600යි. ධන 350 එකතු කරලා ඍණේව ටික අඩු කරාම 2415යි. පුතේ නාහිමියෝ 200යි නේද? 200යි. දැන් පුතේ මේ අගශේෂම ඉන්නේ 200යි. උපජිත ගෙවීම් කීයද එන්නේ 105ද? 80යි 25යි උපජිත ගෙවීම් 105යි. එතකොට පුතේ උපකරණ 790ද? උපකරණ 790යි. ඉතින් තොගේ කීයද එන්නේ කියලා කියන්න මට 110ද? 500යි. හරි. ධන 500 ඍණ 350යි 340ක් නේද? 390ක්. ඔව් 500න් 390ක් ගියාම තොගේ 110යි පුතේ. තොගේ 110යි. එතකොට ණය ගැතියෝ 500න් 30ක් ගියාම 470යි. ණය ගැතියෝ 470යි. කලින් කළ ගෙවීම් 10යි. කලින් කළ ගෙවීම් 10යි.
මේ මුදල් කීයද කියලා කියන්න. මුදල් ධනේව ටික ඍණේව ටික අඩු කරාම 1340යි. මේ ධනේව ටික 10යි 800යි 1800යි. 1800 ඍණේව ටික අඩු කරන්න එපා. ඍණ 300යි ඍණ 315යි ඍණ 315යි 120යි ඍණ 435යි 435යි 460යි. 1800න් 460ක් ගියාම කීයද දෙකේ උත්තරේ? මුදල් ශේෂය 1340යි. 1340යි. හරිනේ? හරි පුතේ ඊළඟ එකේ මගේ අඩුපාඩුව 21 ගේ ජූනි මාසෙට දාලා ආදායම් මේ අඩුපාඩුනේ ආදායම් ප්‍රකාශ කියලා මිල්ලනවා. හරි. මම හිතුවා ලාභය විතරයි තියෙන්නේ කියලා. 21 2021 ගේ ජූනි මාසෙට දාලා ආදායම් ප්‍රකාශය. අපි හදමු ආදායම් ප්‍රකාශය. 2021 ගේ ජූනි මාසෙට දාලා ආදායම් ප්‍රකාශය ඉල්ලන්නේ. 2021 ජූනි මාසයට අදාළ ආදායම් ප්‍රකාශ ඉල්ලන්නේ. හරි අපි හදමු පුතේ. නම ලියමු ඉස්සෙල්ලාම කවුද නම? තිරුණිකා රූපලාවන්‍ය සේවාව 2021 ජූනි මාසය සඳහා ආදායම් ප්‍රකාශය. තිරුණිකා රූපලාවන්‍ය සේවාව 2021 ජූනි මාසය සඳහා ආදායම් ප්‍රකාශය කියලා ලියලා තිරුණිකා රූපලාවන්‍ය සේවාව 2021 ජූනි මාස සඳහා ආදායම් ප්‍රකාශය කියලා ලියලා මේ මුදේ ආදායම් ප්‍රකාශය කීව දෙයක් අඳගන්න. හරි හඳ නේද? ඉතින් මේ අයින් වෙන රුපියල් 1000 කියලා ලියන්න. ටග්ගල අඳ ගන්න කොයි ටික? දෙකෙන් අඳ ගන්න. හරිද ළමයිනේ? හඳනේ? හරි. දේ අපි ආදායම් ප්‍රකාශය හදන්නේ මේ හිමිකම් තීරුව ප්‍රාග්ධන තීරුව දිහා බලලා. ඒ ප්‍රාග්ධන තීරුවේ මේ ධන 1800 ගන්න බෑ. ඒක ප්‍රාග්ධන දුක් එක. තව ධනේව තියෙන්නේ මේ ධන 600යි ධන 300යි. ඒ දෙකට පුතේ ධන 600යි ධන 300යි. එච්චරයි වෙන ධනේව නැහැ. ඉතින් වෙන ධනේව නැහැ. තියෙන්නේ මේ ධන 600 ධන 350 විතරයි. ඉතින් එතන මේ 600 ආවේ හතරවෙනි ගනුදෙනුවනේ 200ක ද්‍රව්‍ය පාවිච්චි කරලා 300කට සේවාව 800කට සේවාව සපයලා නේද? හරි. ඒ කියන්නේ පුතේ මේ යටින් මම මට මෙතන ඊට පස්සේ මම ලියා ගන්නවා. හරි. පුතේ හතරවෙනි ගනුදෙනුවේ කීයක ද්‍රව්‍ය පාවිච්චි කළාද පුතේ? පාවිච්චි කරපු ද්‍රව්‍ය වලට අපිට කියන්න පුළුවන් විකුණුම් පිරිවැය. කීයක ද්‍රව්‍ය පාවිච්චි කරේ? 200ක ද්‍රව්‍ය පාවිච්චි කරලා එහෙනම් සේවාව සැපයුවේ 800කට. අපිට විකුණුම් කියලා ගත හැකි එතකොට 800. පැහැදිලිද කියමුද? 200ක ද්‍රව්‍ය පාවිච්චි කරලා 200ක 800කනේ සේවාව සැපයුවේ. එතකොට තමයි දල්ලාභේ 600 ආවේ. ඊට පස්සේ පස්වෙනි ගණන්දෙනුවේ 350 ආවේ. පස්වෙනි ගණන්දෙනුවේ 350 ආවේ 150ක ද්‍රව්‍ය පාවිච්චි කරලා 500කට සේවාව සැපයුවා. එතකොට 150ක ද්‍රව්‍ය පාවිච්චි කරලා සේවාව සැපයුවේ 500කට. තේරුණාද? එහෙනම් මට කියන්න අපි ඔක්කොම ආපසු යමු මේවා මොකුත් නැහැනේ 350ක ද්‍රව්‍ය පාවිච්චි කරලා 350ක ද්‍රව්‍ය පාවිච්චි කරලා සේවාව සැපෙවි කීයකටද දෙක කියන්නේ 1300කට. දේ 350ක ද්‍රව්‍ය පාවිච්චි කරලා 1300ක සේවාව සපයලා නේද? එහෙනම් ඔයාට සේවාව සපයලා දල වශයෙන් ලාභයි කීයක්ද කියන්නේ? 1300 350 ගියාම දල වශයෙන් 950 ලාභයි නේද පුතේ? ඒ 950 නෙමෙයි තියෙන 600 350 කියන්නේ 950. නමුත් මේ ආදායම් ප්‍රකාශ වලට එකපාරට 950 ලියන්න බෑ. ඔයයි 950 ලියන්නේ කොහොමද? විකුණුම් 1300යි ඒවයි පිරිවැය 350යි. ලියන්න
විකුණුම් කියලා උඩින්ම විකුණුම් කියලා 1300යි. පුතේ ඉස්සර අපි ලිව්වේ සේවා ආදායම් කියලා. ඒ වචනේ දැන් ලියන්නේ නැහැ. පරණ වචනේ. දැන් මගෙන් අහයි සේවා ආදායම් කියලා ලිව්වත් හරිද කියලා. හරි අපි ඉස්සර ලිව්වේ එහෙමයි. නමුත් ඒක පරණයි දැන්. අපි දැන් කෙලින්ම උදේ සේවා සපයන ව්‍යාපාරයකට ඒකට විකුණුම් කියලාමයි කියන්නේ. විකුණුම් සේල්ස් කියලානේ කියන්නේ. විකුණුම් 1300යි. සේවා ආදායම් කිල්ලුවට වැරදි නැහැ ඉස්සර. දැන් ඉතින් පරණයිනේ වචනේ. හරි. විකුණුම්. එතකොට විකුණුම් පිරිවැය ඉස්සර අපි ලියන්නේ 350 කියන්නේ භාවිතා කළ ද්‍රව්‍ය පිරිවැය. දැන් අපි කෙලින්ම කියන්නේ විකුණුම් පිරිවැය. විකුණුම් පිරිවැය 350යි. වරහන් යටිරක් ගන්න 950යි. ඒ 950 තමයි පුතේ අපේ දල ලාභය. ඒ 950 තමයි දල ලාභය. පුතේ ඉස්සර අපි කිව්ව මං කිව්වේ මාත් ඉස්සර ලිව්වේ එහෙමයි. මගෙන් පන්ති ආපු ළමයි ගොඩලා අයියලා අක්කලා ඉන්නවා නම් බැලුවොත් එහෙම මෙතන තියෙන්නේ සේවා ආදායම්. භාවිතා කළ ද්‍රව්‍ය පිරිවැය කියලා. එහෙම තමයි මාත් ඉස්සර ලිව්වේ. නමුත් දැන් පුතේ අලුත් විදිහට අපි අලුත් විදිහට ලියමු. විකුණුම් 1300යි විකුණුම් පිරිවැය 350යි දල ලාභය 950යි. දැන් මෙතන පුතේ විකුණුම් පිරිවැය ලියද්දී අර ආරම්භක තෝක ගැනුම් මෙහෙම ලියන්න ඕනේ නැහැ. ඒකට වැඩේ අමාරු වෙනවා. හරි? එහෙනම් දල ලාභය 950යි. පුතේ දල ලාභයට එකතු වෙන වෙන මුකුත් ආදායම් නැහැ නේ ප්‍රාග්ධන තිරු වෙන ධන. මේ 1400 ප්‍රාග්ධන දාපු එකනේ. එච්චරයි. එහෙනම් ඊට පස්සේ වියදම් ටික ලියන්න ඕනේ අපි. ඊට පස්සේ වියදම් ටික ලියන්න ඕනේ. කියන්න අනිකුත් වියදම් කියලා. හරි. අනිකුත් වියදම් කියලා ලියන්න. ලියලා ඉතින් මොනවද අනිකුත් වියදම් ටික? වියදමක් නම් මේ ප්‍රාග්ධන තීරු ඍණ වෙලා තියෙන්නේ. හැබැයි ප්‍රාග්ධන තීරු ඍණ වෙච්ච ඔක්කොම වියදනුත් නෙමෙයි. එහෙනම් මේ ප්‍රාග්ධන තීරුවේ බලන්න ඍණේව දෙවනි ගනුදෙනු ඍණ 10ක්. ඉතින් මොකක්ද මේ දෙවනි ගනුදෙනු? රූපලාවන්‍ය රූපලාවන්‍ය උපකරණ ෂේ නේද? මේ මාසෙට දාලා ෂේ ටිකනේ 10. ලියන්න උපකරණ ෂේ 10යි. උපකරණ ෂේ 10යි. ලියන්න උපකරණ ෂේ 10යි. උපකරණ ෂේ 10යි. ඊට පස්සේ පුතේ උපකරණ ෂේ 10යි. ඊට පස්සේ මොනවද තියෙන්නේ? උපකරණ ෂේ 10යි. ඊට පස්සේ ආයි 6 වෙනි ගනුදෙනු ඍණ 5ක් තියෙනවා පුතේ. 6 වෙනි ගනුදෙනු ඍණ 5ක්. මොකද්ද 6 වෙනි ගනුදෙනුව? ගෙවල් කුලී මාසයයි මාස 3ක ගෙව්වට 15ක් ගෙව්වට සල්ලි වලින් මේ මාසෙට දාන වියදම් 5යිනේ. හරි. එහෙනම් ලියන්න පුතේ ගෙවල් කුලී 5යි. ඔය ගෙවල් කුලී කියන්නේ ගොඩනැගිලි කුලිය කියන එක පුතේ. රෙන්ට් එක කියන එක ඈ. ගෙවල් කුලී 5යි. ගෙවල් කුලී 5යි. ඊට පස්සේ 7 වෙනි ගනුදෙනුවේ ඍණ 80ක් තියෙනවා. මොකද්ද පුතේ ඍණ 80? 7 වෙනි ගනුදෙනුවේ ඍණ 80ක් තියෙනවා. මොකද්ද පුතේ ඍණ 80? විදුලි බිල් පත් තාම ගෙවලා නැහැ. ගෙවුවා නැත්නම් ඒක මේ මාසෙට දාලා වියදමක් නේ. විදුලිය පුතේ ගෙවලා නැහැ මේ උපිට වලට දාලා නමුත් වියදමක්. විදුලිය 80යි. විදුලිය 80යි. ඊට පස්සේ 8 වෙනි ගනුදෙනු ඍණ 30ක් තියෙනවා පුතේ. 8 වෙනි එකේ ඍණ 30 මොකද්ද? ණයට සේවා ලබාගත් එක් සිනමා නිලියක් අතුරුදහන් වී ඇති අතර පුතේ 30 පාඩුවක් බොල් ණය. එහෙම නැත්නම් සමාගමක් නම් කොට හානි කරන ලාභ කියලා කියන්න ඕනේ. අපි බොල් ණය කියලා ලියමු. බොල් ණය 30යි. බොල් ණය 30යි. ඊට පස්සේ 9 වෙනි ගනුදෙනු තියෙනවා පුතේ 160ක්. 9 වෙනි ගනුදෙනු 160 ආයක වියදම් නෙමෙයි ගැන්ලි. ඒක ලියන්නේ නැහැ. ගැන්ලි වියදමක් නෙමෙයි. ගැන්ලි පුතේ අපි වියදමක් විදිහට ගන්නෙ නැහැ. 160 ලියන්නේ නැහැ. ඊට පස්සේ 10 වෙනි ගනුදෙනු ඍණ 50ක් තියෙනවා. 10 වෙනි ගනුදෙනු ඍණ 50ක් තියෙනවා. මොකක්ද ඍණ 50? වැටු. හැබැයි පුතේ තාම වැටුපෙන් ගෙවුවේ 25යි. නමුත් මාසෙට අදාළ 50 අපි ලියන්නේ. වැටු 50යි. වැටු 50යි. හරි. ඔච්චරයි නේද පුතේ වියදම් තියෙන්නේ? ඔච්චරයි නේද පුතේ වියදම් තියෙන්නේ? හරි. ගන්න වියදම් ටික එකතුව ගන්න වියදම් ටික එකතුව 5යි
1යි 8යි 9යි 3යි 12යි 12යි 5යි 17යි 175යි වියදම් ටික. වියදම් ටික 175යි. එහෙනම් පුතේ බඩු සේවා සපයලා අපි 1300කට බිල් කරේ අපිට ඒකට ගියා ද්‍රව්‍ය ගියා 350. ඒතකොට 950යි 950යි කඩකුලී ලයිට් බිල් සේවක වැටුප් 175 අඩු කරාම අයිතිකාරට සුද්ධ වශයෙන් ලාභයි 10න් 5ක් 5යි 4න් 14න් 7ක් 7යි 8න් 1ක් 7යි 775යි නේද? ඒක තමයි සුද්ධ ලාභය. සුද්ධ ලාභය. එහෙම නැත්නම් ඒකට කියන්නේ මොකද්ද? සුද්ධ ආදායම. සුද්ධ ලාභය එහෙම නැත්නම් සුද්ධ ආදායම 775යි. ඒ සුද්ධ ලාභය එහෙම නැත්නම් සුද්ධ ආදායම 775යි. පැහැදිලි නේද? සුද්ධ ලාභය එහෙම නැත්නම් සුද්ධ ආදායම 775යි. හරි ඒ ගාන පැහැදිලි නේද? හරි ඊට පස්සේ ටක් ගාලා ඊළඟ ගානට අභ්‍යාසංක 42 කියන්නේ 2020 A level ප්‍රශ්නේ. 2020 කියන්නේ මේ අන්තිමට තිබේ A level විභාගේ. ඒකද දැන් විභාගෙට එන්නේ මෙන්න මේ වගේ ප්‍රශ්න. බාන අභ්‍යාසංක 42 ඔයගලන්ට පුතේ තියරි පන්ති උගන්වද්දි මම හිතන්නේ මේ විභාගේ තිබිලා මේ පේපර් එක තිබ්බේ නෑනේ. හරි. බාන 42 නාමල් ඔටෝකයා තනි පුද්ගල ව්‍යාපාරයකි. මෙම ව්‍යාපාරයේ පුද්ගලික සහ ආයතනික ගනුදෙනුකරුවන්ට වාහන නඩත්තු සේවා සපයනු ලබයි. පුතේ පුද්ගලික ගනුදෙනුකරුවෝ කියන්නේ නිකන් ඔය අපේ එක එක අර සෝමපාල පෙරරා අමරපාල ඒ වගේ කට්ටියත් එනවා අපිට සේවාව අරගන්න. ඒ වගේම පුතේ ආයතනික සේවා කියන්නේ එක එක කම්පැනිස් වලිනුත් එනවා. හරිද? නම තියෙන කම්පැනිස් එනවා අපේ ඒගොල්ලගේ වාහන අපි ගාවට දානවා. ලොකු ලොකු කම්පැනි වල වාහන පුතේ 10 12 තියෙනවානේ. ඒගොල්ලත් අපි ගාවට වාහන ගෙනත් දානවා. පුද්ගලික මිනිස්සුත් අපේ ගාවට වාහන සර්විස් ගන්න ගේනවා. ඒකයි ඔය කියන්නේ. නාමල් ඔටෝකයා තනි පුද්ගල ව්‍යාපාරයක මෙම ව්‍යාපාරයේ පුද්ගලික සහ ආයතනික ගනුදෙනුකරුවන්ට වාහන නඩත්තු සේවා සපයනු ලබයි. 2021 1 දින මෙම ව්‍යාපාරයේ ආරම්භක විශේෂ පහත පරිදි විය. 2021 1 කියන්නේ මේ අවුරුද්දාරි මාසේ හරි මාසේ ජනවාරි මාසේ පටන් ගන්න දවස් ශේෂ ටික. හරි. වත්කම් තියෙනවා දේපල පිරියතු උපකරණ තොගය ලැබෙන ද ලැබියුද්ද ඉදිරියට කළ කුලී සේවකයන්ට ගෙව්වා අටුපත්තිකාරම් බැංකුවේ මුදල් එහෙම දීලා. දීර්ඝකාලීන අයත් දීලා පුතේ වෙළඳ ගෙවියුද්ද එහෙම දීලා වක්කීම් මා හිමිකමුත් දීලා. මේ ව්‍යාපාරයේ සියලු මුදල් ගනුදෙනු බැංකු ජංගම ගිණුම් මගින් සිදු කරන ලැබේ. ඒක අපි දන්නවා. 21 ජනවාරි මාසයේ පහස්දාන් ගනුදෙනු ව්‍යාපාරයේ සිදු කරන ලදී. 21 ජනවාරි මාසයේ ගනුදෙනු 15ක්. දැන් දැක්කද පුතේ ගාන දෙන විදිය? මේ 2020 ගනුදෙනු 15ක්. අවශ්‍ය වන්නේ 21 1 දිනට ෂේස් සටහන් කර අංක පුතේ එතන අර ෆොන්ට් එක මාරු වෙලා අංක 1 සිට රෝමි ලක්ක අංක 1 සිට රෝමි ලක්ක අංක 15 දක්වා ඇති ගනුදෙනු වල බලපෑම එක පොඩ්ඩක් හදා ගන්න පුතේ. 21 1 දිනට ෂේස් සටහන් කර අංක අර දයන්නේ යන්සය විදිහට තියෙන අංක 1 කියන එක රෝමි ලක්ක අංක 1 සිට රෝමි ලක්කම් 15 දක්වා ගනුදෙනු බලපෑම අගයන් සහිතව ගිණුම් කරන සමීකරණේ භාවිතා කරමින් පෙන්눔 කරන්න එක් එක් වටිනාකම් ඉදිරියේ වැඩි වේ නම් ධනද අඩු වේ නම් ඍණ ද යන්න සඳහන් කරන්න. මෙම් ප්‍රශ්නෙට පිළිතුරු සැපීමේදී පහත් දී ඇති ආකෘති සමාන ආකෘතියක් භාවිතා කරන්න. පුතේ ආකෘතියත් අපිට දීලා තියෙනවා දැක්කද? හරි. ආරම්භක ශේෂය ටික වත්කම් 5යි 1යි 2යි 3යි 4යි වත්කම් 5යි වගකීම් 3යි හිමිකම්. එළිම මේගොල්ල ප්‍රාග්ධනය කියලා නැහැ කෙලින්ම හිමිකම්. අවසාන ශිෂ්‍යයක් දාන්න ඕනේ. ඊට පස්සේ ඉල්ලන්නේ 21 ජනවාරි මාසයේ ආදායම් ප්‍රකාශය. උසස් පෙළ 2021 අගෝස්තුවේ පුතේ 20 අගෝස්තුවේ 2020 අගෝස්තු ලකුණු 40ක්. පුතේ ඔය ප්‍රශ්නෙට ලකුණු 40ක්. බාන්නවා ලකුණු 40න් කීයක් අරගෙනද කියලා තනියෙන් හදුවා නම් ගෙදරදී. දැන් පුතේ ඕක හදන මට්ටමක ඔයා ඉන්න ඕනේ. හරි. මේ 2020 ප්‍රශ්නේනේ. ඒතර 21ක් දැන් ඔයාලට ඊට පස්සේ 21 දැන් තිබ්බහම පුළුවන් වෙන්න ඕනේ. 22 නේ ඔයාලට එන්නේ. දැන් මේ විදිහේ ප්‍රශ්නයි විභාගෙට දෙන්නේ. හරි. එහෙනම් මුදේ ටක් ගාලා ඔය වගුව රූල් කරගන්න. ඉක්මනට පුතේ ඔයගොල්ලෝ ඔක රූල් කරගන්න. වේගෙන්. හරි. ඔය වගුව පුතේ ඉක්මනට රූල් කරගන්න.
තක්ගාලා පුතේ ඔක රූල් කරගන්න. වත්කම් 5යි වක්කීම් 3යි හිමිකම් 1යි. හරි? ගනුදෙනු අංක ලියන්න එක තීරුවයි. හරිද? හරි. ඉතින් වත්කම් 5යි නේද? වත්කම් 5යි. 1 2 3 4 5යි. මේක වත්කම් 5කට බෙදන්නම් මම. හරිද? වත්කම් 5යි. වගකීම් කීයද? වගකීම් 3යි. වත්කම් 5යි වගකීම් 3යි. හරි හඳනේ. ටක්කන දෙකට නම් කරගමු. හරි. මේ ගාන 1000 වලින් හදන්න කියලා අපිට කියනවා. මේ උඩින් රුපියල් 1000 කියලා ලිව්වා. ගනුදෙනු අංකේ ගනුදෙනුවනේ තියෙන්නේ. අය මොකුත් නැහැ මෙතන ලියලා. හරි. වත්කම් වත්කම් 5 මොනවද? දීපල පිරියත් සහ උපකරණ වත්කම් 5 නම් කරන්නකෝ. දීපල පිරියත් සහ උපකරණ තොගය ඊට පස්සේ වෙළඳ ලැබිය යුතු දෑ ඉදිරියට කළ ගෙවීම් සහ ගෙවූ අත්තිකාරම් දෙකම එක තීරුවට දාන්නේ. ඉදිරියට කළ ගෙවීම් සහ ගෙවූ අත්තිකාරම් කියන දෙකම දාන්න එක තීරුවට. ඉදිරියට කළ ගෙවීම් සහ ගෙවූ අත්තිකාරම් එක තීරුවකටමයි දාන්නේ. දැන් මේ මෙතන කියවන්න පුළුවන්කම ඕනේ නැහැ. පුතේ ඔයාගේ පොතේ තියෙනවා, ඔයාගේ ටියුට් එකේ තියෙනවා ඒ ටික. ඉදිරියට කළ ගෙවීම් සහ ගෙවූ අත්තිකාරම් අන්තිමට මුදල්. හරි. ඊට පස්සේ වගකීම් 3යි. වගකීම් 3යි. දිගු කාලීන ණය වෙළඳ ගෙවිය යුතු දෑ ඉතින් වෙළඳ ගෙවිය යුතු දෑ කියන්නේ භාණ්ඩ කෙලිම ණයට ගත්තාම ඒව. ඊට පස්සේ වෙනත් ගෙවිය යුතු දෑ අන්තිම තීරුව හිමිකම්. ටක් ගාලා තීරු ටික නම් කරගන්න. ඉක්මනට පුතේ තීරු ටික නම් කරගන්න. වේගෙන් නම් කරගන්න. ටක් ගාලා.
හරිද? ඇඳවරු දෙක්මන්ට අදලා ඉවරයි. අපි ගාන හදමුද එහෙනම්? හරි. උඩින් 10 කියලා ලියලා තියෙන්න ඕනේ. හරි. උඩින් 10 කියලා ලියලා තියෙන්න ඕනේ. හරි. එහෙනම් ඉස්සලම්ම තිය ආරම්භක ශේෂයන් ටික දා ගන්න ඕනේ. අපිට එහා පැත්තේ දීලා තියෙනවා ආරම්භක ශේෂයන් ටික. ආරම්භක ශේෂය කියලා ලියන්න මෙතන. ආරම්භක ශේෂයන් කියලා ලියලා ඉතින් අපි ආරම්භක ශේෂයන් ටික 10 වලින් දාගමු. එහා පැත්තේ දීලා තියෙනවා. දීපල පිරියත 900යි. දාගන්න 900යි. තොගය නඩත්තු අමුද්‍රව්‍ය. මෙතන තොගය කියන්නේ මෙතන මෙයා වාහන සර්විස් කරන දනන්නේ. ඒකට ඕනේ අමුද්‍රව්‍ය. වාහන අමුද්‍රව්‍ය කීයද? 160යි. තොගය 160යි. තොගය 160යි. ඊට පස්සේ වෙනද ලැබියුද්ද 130යි. ඉදිරියට කළ ගෙවීම් සහ අත්තිකාරම් දෙකම එකතු කරලා දාන්න ඕනේ පුතේ. ඉදිරියට කළ ගෙවීම් 240යි අත්තිකාරම් 34යි. ඒතකොට එතන කීයක් දාන්න ඕනේ ඔක්කොම 200. ඉදිරියට කළ ගෙවීම් සහ අත්තිකාරම් කියලා කීයක් දාන්න ඕනේ? ඉදිරියට කළ ගෙවූ කුලිය 240යි අත්තිකාරම් 34යි දෙකම එකතු කරලා කීයක් දාන්න 274යි. මෙතන දාන්න 274යි. ඊට මුදල් 100යි. මුදල් තීරුවට 100යි. හරි. මුදල් තීරුවට 100යි. දැම්මනේ. හරි. දාලා වක්කීම් ටික ලියමු අපි. හරිද ළමයිනේ? දාලා වක්කීම් ටික ලියමු. වගකීම් වල දීප්කාලින අය 400යි. දීප්කාලින අය 400යි. වෙළඳ ගෙවියුද්දේ 90යි. වෙළඳ ගෙවියුද්දේ 90යි. ඉතින් වෙනත් ගෙවියුද්දය කියලා දාන්න තියෙන උතන ගෙවියුත් විදියට 12 විතරයිනේ දාන්න තියෙන්නේ. හරි. ඉතින් මේක හදාගන්න ඉතින් මේක වෙනත් ගෙවියුද්දය සහ අත්තිකාරම් කියලා හදාගන්නේ. වෙනත් ගෙවියුත් සහ අත්තිකාරම් කියලා හදාගන්න. වෙනත් ගෙවියුද්දය හා අත්තිකාරම් කියලා හදාගන්නේ තීරුව. වෙනත් ගෙවියුද්දය සහ අත්තිකාරම්. හදාගත්තද දෙක? ඒ තුන්වෙනි තීරුව වෙනත් ගෙවියුද්දය සහ අත්තිකාරම්. මේ මෙතන පුතේ අර වෙනත් ගෙවියුත් සහ ලැබූ අත්තිකාරම් පුතේ තියෙන. මෙතන තියෙන්නේ ගෙවූ අත්තිකාරම්. මෙතන තියෙන ලැබූ අත්තිකාරම්. පැහැදිලි කතාව. වෙනත් ගෙවීම් සහ ලැබූ අත්තිකාරම් මෙතන. මෙතන තියෙන්නේ ඉදිරියට කළ ගෙවීම් සහ ගෙවූ අත්තිකාරම්. ඒ දෙක දෙකක්. හරි. ඉතින් මට කියන්න මෙතනට දාන්න කීයද එහෙනම්? වෙනත් ගෙවීම් සහ වෙනත් ගෙවියුතු දෑ සහ ලද අත්තිකාරම් කීයද එතනට දාන්න කියන්නේ 22ක් දාන්න එකපාරම. 22ක් දාන්න බෑ 22ක්. 22යි තොර හිමිකම 1052යි. හිමිකම 1052යි. ඉතින් මට මතක හිටිය විභාග ප්‍රශ්නේ වෙනවම තව අක්කින් තීරුවක් තිබ්බ අත්තිකාරම් කියලා කමන්නේ මම මේක ගත්තද මෙතන ගෙවූ අත්තිකාරම් කියන්නේ වත්කමක් අපි ගෙවපු එක. අපිට පුතේ ලද අත්තිකාරම් කියන්නේ අපේ වගකීමක් අපිට කලින් ලැබිච්ච එකක්. පැහැදිලිද දෙක? හරිද පුතේ? හරි. දැන් මේ ගනුදෙනු ටික අපි ලියාගෙන යමු. ගනුදෙනු ටික ලියාගෙන යමු. පළවෙනි ගනුදෙනුව 1 ජනවාරි මාසේ ගනුදෙනු ටික ලියමු අපි. බලන්න පුතේ පළවෙනි ගනුදෙනුව 1. හරිද පුතේ? බලන්න පළවෙනි ගනුදෙනුව
වාහන සේදුම් යන්ත්‍රයක් 360කට ණයට මිලදී ගන්නා ලදී. 23 දිනෙන් ආරම්භ වී වර්ෂ 3ක කාලයක් තුළ මෙම ණය මුදල ගෙවිය යුතු වේ. වාහන සේදුම් යන්ත්‍රයක් 360ක ණයට මිලදී ගන්න ලදී. 23 කියන්නේ පුතේ මේ හදන්නේ 21 ජනවාරි මාසෙ නේද ගාන හදන්නේ. 23 කියන්නේ තව අවුරුදු 2කින් බේරන්න තියෙන්නේ. මේ ණය. මේක බේරන්න පටන් ගන්න පුතේ අවුරුදු 2කින්. හරි. එහෙනම් පුතේ මට කියන්න යන්ත්‍රයන් ණයට ගන්නවා 360යි. කොහෙද 360 දාන්නේ? දේපල පිරිත උපකරණ දාන 360යි. දේපල පිරිත උපකරණ දාන 360යි. මේ තව කොහෙද 360 එන්නේ කියන්නේ? ඒ 360 දාම ගෙව්වේ නෑ වගකීමක්. මොන වගකීමක්ද? වෙනත් ගෙවි උද්දේ අත්තිකාරම්ද වෙනද ගෙවි උද්දේට දික්කාලින් ණයක්ද ඒක කියන්න පුතේ. ඕක ගෙවන්න පටන් ගන්න 2023 තමයි ගෙවන්න පටන් ගන්නෙ. ඒක මොකද්ද පුතේ කියන්න? වගකීමක් කියලා වලට තේරුණානේ. ඒක වගකීමක් ඇත්ත. මට කියන්නේ ඒක දික්කාලින් ණයද වෙනද ගෙවි උද්දේට වෙනත් ගෙවි උද්දේ සහ අත්තිකාරම්ද? දික්කාලීන වගකීමක් පුතේ. දිව්කාලීන ණයට පිළියන්න ධන 360යි. දික්කාල ණයට පිළියන්න ධන 360යි. දෙක පැහැදිලිද ඒක? දේපල පිරිත උපකරණ ධන 360යි. දික්කාලීන ණය ධන 360යි. හරිනේ? මේකෙලින් අනිත් වලට කැලි ගහලා දාන්න කොහොම? ඒක මොනවා කරනවයි කියලා නැද්ද? පුතේ ෂෙයා කරන කතාවක් එතන නෑ නේද? පස්සේ ඇති. පුතේ ඒක මාසිකට ෂෙයා කරන කතාවක් එහෙම මුකුත් කියලා නෑනේ. සමනක් කරලා පුතේ එතනම ෂෙයා කරන කතාවක් දෙනවා අපිට. මතකයිනේ ගණන් වල තිබ්බා. මේකේ නෑ. එහෙනම් පළවෙනි ගණන් දෙනුව ඉවරයි. හරි. එන්න දෙවෙනි ගණන් දෙනුවට. දෙවෙනි ගණන් දෙනුව බලන්න 2 පිරිවැය 130ක් වූ නලද්‍රව්‍ය මිලදී ගන්න ලද අතර එස්දා 60ක මුදලක් ගෙවන්න ලද අතර ඉතිරි මුදල මාස දෙකක් තුල ගෙවිය යුතුය. ඉතින් මට කියන්න 130ක ඒවා ගත්තට සල්ලි වලින් ගෙවුවේ 60යි. තව කීයක් ගෙවන්න තියෙනවද? 70ක් ගෙවන්න තියෙනවා. හරි. එහෙනම් කොහොමද ලියන්නේ? 2 කියලා දාලා රෝමනක්කන් 2 කියලා දාලා මෙතන ගන්න පුතේ නඩත්තු ද්‍රව්‍ය ඒ කියන්නේ තොගේ දාන 130යි. තොගේ දාන 130යි. පුතේ 130ට මුදල් ගෙවුවේ කීයද? මුදල් ගෙවුවේ 60යි. මුදල් ගෙන 60යි. එතකොට තව ගෙවන්න තියෙනවා පුතේ 70ක්. ඒ 70 වගකීමක් දික්කාලින් ණයද වෙනත් ගෙවි උද්දෑද වෙළඳ ගෙවි උද්දෑද පුතේ කියන්නේ ඒක. ඒක වෙළඳ ගෙවි උද්දෑ. වෙළඳ ගෙවි උද්දෑ ධන 70යි. වෙළඳ ගෙවි උද්දෑ ධන 70යි. හරි. දැන් අනිත් ඒවාට ඉරක් ගහලා දාන්න. හරි. අනිත් ඒවාට ඉරක් ගහලා දැම්ම නේද? හරි. තුන්වෙනි ගණන දෙනුව හරිද? තුන්වෙනි ගණන දෙනුව බලන්න. තුන්වෙනි ගණන දෙනුව පැහැදිලිමයි කිව්වද? තුන්වෙනි ගණන දෙනුව බලන්න තුන්වෙනි ගණන දෙනුව පුද්ගලික ගනුදෙනු කරුවන්ට ඒ කියන්නේ අර මම කිව්වද අපේ කම්පැනිස් නෙමෙයි සෝමපාල අමරපාල එකේ පෙරලා සොයිසා එක එක්කෙනා එනවා පුතේ ඒ වගේ කට්ටියට 140ක නඩත්තු සේවා මුදලට සපයන ලදී. මේ සඳහා භාවිතා කරන නඩත්තු පිරිවැය 86යි. මට කියන්න පුතේ 86ක ද්‍රව්‍ය පාවිච්චි කරලා කීයකටද සේවාව සපයලා තියෙන්නේ? 140කට මට කියන්න කීයක් ලාභද? කැල්ල එකක් තියෙනවනේ 54යි. පුතේ 54ට කියන්නේ මොන ලාභය කියලාද අපි කියන්නේ? ඒ 54ට කියන්නේ මොන ලාභෙද? කියන්නකො ළමයි දල ලාභය. එහෙනම් අපි ලියන්නේ කොහමද? පුද්ගලික 140ක ද්‍රව්‍ය 140ක නඩත්තු සේවා මුදලට සපයනවා 86ක ද්‍රව්‍ය පාවිච්චි කරලා. එහෙනම් තොගේ ඍණ 86යි. අනේ පුතේ. තොගේ ඍණ 86යි. තොගේ ඍණ 86 අවුලක් නැහැනේ. පුතේ ඔය අත්පිට සපයන්නේ 140කට. එතකොට මුදල් ධන 140යි. මුදල් ධන 140යි. 86ක ද්‍රව්‍ය පාවිච්චි කරලා පුතේ 140කට සේවාව සපයනවා. ඔයාලට ලාභයි කීයක්ද වාගේ දල ලාභේ? දල ලාභي පුතේ 54යි. දාන්න හිමිකම් වලට 54යි. දල ලාභේ 50 හිමිකම් ධන 54යි.
හරි අනිත් ඒවාට ඉරි කැලි ගහලා දාන්න. හරි බලන්න ඊළඟ ගනුදෙනුව. ඒ වගේ හතරවෙනි ගනුදෙනුව බලන්න. ගනුදෙනු 15ක් තියෙනවා ලියන්න. හතරවෙනි ගනුදෙනුව. එතකොට ගිය අවුරුද්දේ මම සේවා ව්‍යාපාරයක ඔය විදිහටම උගන්ලා යවුවේ අර උඩ ගන්න මම කිව්වා හදවල යවුවේ කියලා. 4 12000ක් වූ අයිතිකරුගේ ජීවිත රක්ෂණ වාරිකයේ ව්‍යාපාර විසින් ගෙවන ලද ඉතින් අයිතිකාරයාගේ පෞද්ගලික ජීවිත රක්ෂණ වාරිකයේ ව්‍යාපාරයේ සල්ලි වලින් ගෙවලා. කොහොමද ලියන්නේ? අයිතිකාරයාගේ පෞද්ගලික ජීවිත රක්ෂණයේ ව්‍යාපාරයේ සල්ලි වලින් ගෙවලා කොහොමද ලියන්නේ? මුදල් ඍණ 12යි. මුදලින් ගෙවලානේ. මුදල් ඍණ 12යි. ඒක ව්‍යාපාරයේ වියදමක් නෙමෙයි. ඒ වුණාට ඒක අයිතිකාරයට දෙන්න තියෙන දේවල් වලින් අඩු ගන්න එපායි. හිමිකම් ඍණ 12යි. ඒක හිමිකම් වලින් අඩු කරාට ඒක මොකක් නෙමෙයිද? වියදමක් නෙමෙයි. ඒක හිමිකමෙන් අඩු කරාට ව්‍යාපාරයේ වියදමක් නෙමෙයි. ඉතින් 34 කියන්නේ මොකද්ද? 34ද කියලා අහන්නේ මොකද්ද පුතේ? 34 කතාවක් නෑ නේද? 86ක ද්‍රව්‍ය පාවිච්චි කළා පුතේ 140කට සේවා සෙපුවම 54 නේ ලාභේ 34ක් නෙමෙයිනේ. හරි. 34 කතාවක් නෑ මොකොත්. හරි. මේක ඉවරයි නේද එතකොට? එතකොට අයිතිකාරගේ පෞද්ගලික ජීවිත රක්ෂණේ ව්‍යාපාර සල්ලි වලින් ගෙවුවා. ඒ ගෙවුවා මොකද උනේ? මුදල් ඍණ 12යි. ඒක වියදමක් නිසා නෙමෙයි අඩු උනේ. හිමිකම් වලින් අඩු වෙන නිසා 12 අඩු කරා. හරි. එහෙනම් හතරවෙනි ගනුදෙනුවත් ඉවරයි. ඉතින් පස්වෙනි ගනුදෙනුව බලන්න 5. පස්වෙනි ගනුදෙනුව ප්‍රමිලක්කම් 5 ආයතනික ගනුදෙනු කරුවෙකුට. ඒ කියන්නේ අර කම්පැනි එක වාහන 10 12 තියෙන කම්පැනිස් වාහන සර්විස් කරන අපි ගාවට දාන්නේ. හරි. ආයතනික ගනුදෙනුවකට 50000ක නඩත් සේවා සපයන ලදී. 21 1 දිනට ආයතනික ගනුදෙනු කරුවන්ගෙන් ලද අත්තිකාරම් මෙම ගනුදෙනුට අදාළ වන අතර ඉතිරි මුදල වූ 40 සේවා ලබා දීම. ඒක 6නේ. ඉතින් පස්වෙනි එක බලන්න 5. හරි. පස්වෙනි එක මගහැරලා 6 වෙනි එක කිව්වේ. රුපියල් 5ක වට්ටම් ලබා දීමෙන් පසු 45ක චෙක් පදන් ණයගැතියන්ගෙන් ලැබේ. ණයගැතියෝ කියන්නේ මේ වෙළඳ ලැබිය යුත්තේ නේද? මේ 130ක් තියෙන්නේ ඒගොල්ලන්ගෙන් පුතේ ඔයාලට ලැබෙනවා 5ක වට්ටමක් ලබා දීමෙන් පසු 45ක චෙක් පදන් ණයගැතියන්ගෙන් ලැබෙනවා පුතේ. ඔයාලට ණයගැතියන් ලැබෙන චෙක් එක කීයද? 45යි. එහෙනම් මුදල් ධන 45යි. මුදල් ධන 45යි. චෙක් එක 45යි. පුතේ හැබැයි ඔයා වෙළඳ ලැබී විද්‍යාව වලින් කීයද අඩු කරන්නේ? පුතේ මුදල් ධන 45යි. වෙළඳ ලැබී විද්‍යාව වලින් කීයම අඩු කරනවද? උත්තර දෙන්නකෝ පුතේ. මුදල් ධන 45යි. වෙළඳ ලැබී විද්‍යාව වලින් කීයම අඩු කරනවද ළමයි? 50ම අඩු කරනවා. වෙළඳ ලැබී විද්‍යාව ඍණ 50යි. පුතේ වෙළඳ ලැබී විද්‍යාව ඍණ 50යි. මුදල් ධන 45යි. වෙළඳ ලැබී විද්‍යාව ඍණ 50යි. එතකොට පුතේ ඔයාට කීයක් පාඩුද කියන්නේ? ඔයාගේ ණයගැතියෝ 50කින් මන්නාට ඔයාලට මුදල් ලැබෙන්නේ 45යි. ඉතුරු 5 ලැබෙන්නේ නැහැ. ඒ 5 ඔයාලට පාඩුවක් දුන්නු වට්ටමක්. එහෙනම් පුතේ හිමිකම් වලින් අඩු කරන්න 5ක් දුන්නු වට්ටම්. හිමිකම් වලින් අඩු කරන්න 5ක් දුන්නු වට්ටම්. පැහැදිලි නේද ඒක? හරි. 6 වෙනි ගනුදෙනුවට යනවා මම. දැන් 6 වෙනි ගනුදෙනුවට යනවා. බලන්න 6 වෙනි ගනුදෙනුව. ළමයින්ට අග්ගල බලන්න 6 වෙනි ගනුදෙනුව. 6 ආයතනික ගනුදෙනු කරුවන්ට. ඒ කියන්නේ අපෙන් කම්පැනි එහෙම එක එක නම තියෙන කම්පැනි අපෙන් ඇවිල්ලා වාහන සර්විස් කරා. ඒගොල්ලෝ පුතේ සල්ලි කලින් එහෙම ඇඩ්වාන්ස් කරලා එහෙම අපිට තියෙන්නේ. ආයතනික ගනුදෙනු කරනකොට 50ක නඩත් සේවා සපයන ලදී. 21 1 දිනට ආයතනික ගනුදෙනු ගැන ලද අත්තිකාරම මෙම ගනුදෙනුවට අදාළ වන අතර පුතේ ලද අත්තිකාරම් කීයක් තියෙනවද කියලා කියන්න මට. ලද අත්තිකාරම් කියන්නේ අපේ වගකීමක්. ලද අත්තිකාරම් කීයක් තියෙනවද කියන්නේ? අපි ගෙවු අත්තිකාරම්නේ අපි ලැබිච්ච අත්තිකාරම් කීයක් තියෙනවද කියන්නකෝගේ 10ක්. මේ 10 මෙන්න මේ 22 ඇතුළේ තියෙන්නේ. වෙනත් ගෙවි උද්දා සහ ලද අත්තිකාරම් කියලා මෙතනනේ තියෙන්නේ. මේ 22 ඇතුළේ 10 තියෙනවා ඈ. ඒ 22 ඇතුළේ 10 තියෙනවා. අහගෙන ඉන්න.
ආයතනික ගනුදෙනු වලට 50000ක නඩු සේවා සපයන ලදී. 21 එකයක දින ආයතනික ගනුදෙනු වල ලද අත්තිකාරම් මෙම ගනුදෙනු වල අදාළ වන අතර පුතේ ඒගොල්ලෝ අපිට අපෙන් සේවාව සපය ගන්න කලින් කීයක්ම දීලා ගිහිල්ලාද කියන්නේ? සේවාව සපයන්න අපි සේවාව සපයන්න කලින් ඒගොල්ලෝ අපි වෙන් කළා ගියා. ඒගොල්ලෝ වෙන් කරද්දී අපිට 10ක් දීලා ගියා. ඇඩ්වාන්ස් එක 10ක් දීලා ගියා. ඇඩ්වාන්ස් එක 10ක් දීලා ගියා. ඔන්න හොඳට බලන්න. ආයතනික ගනුදෙනු කරනට 50ක නඩු සේවා සපයන ලදී. 21 එකයක දිනට ආයතනික ගනුදෙනු වෙන ලද අත්තිකාරම 10 කියන්නේ මෙම ගනුදෙනුවට අදාළ වන අතර ඉතිරි මුදල වූ 40 සේවා ලබා දීමෙන් පසුව ලැබිනි. පිරිවැය 30ක වූ නඩත් ද්‍රව්‍ය මෙම සේවා සඳහා භාවිතා කරන ලදී. මට කියන්න පුතේ මේ සේවාව සපයලා ඔයාට කීයක් ලාභද? 20ක් ලාභයි. පුතේ ඇයි ඔයා 30ක ද්‍රව්‍ය පාවිච්චි කරලා සේවාව සැපයුවේ 50කට. 30ක ද්‍රව්‍ය පාවිච්චි කළ පුතේ සේවාව සැපයුවේ 50කට. 50න් පුතේ දැන්ටමත් කීයක් ලැබිලා ඉවරද? 50න් දැන්ටමත් ඔයාලට 10ක් ලැබිලා ඉවරයි. තව ලැබෙන්න තියෙන්නේ 10යි. ඒකත් පුතේ සේවාව සැපයුවෙන් පස්සේ ලැබුණා. එහෙනම් දැන් අපි ලියන්නේ කොහමද? පුතේ 30ක ද්‍රව්‍ය පාවිච්චි කරනවා. එහෙනම් තොගේ ඍණ 30යි. ආයෙ කියලා දැම්මා තොගේ ඍණ 30යි. තොගේ ඍණ 30යි. පුතේ දැන් විභාගෙට මේ වෙන්නේ මේක හරියට පුරුදු වෙන්න. තොගේ ඍණ 30යි. ඔයාලට පුතේ මුදල් එන්න ඕනේ කීයක්ද කියන්නකෝ? 50ක්. නමුත් 50 වුණාට ඔයාලට දැන් එන්නේ කීයද කියන්නේ? සේවාව සපයනලා ඔයාලට එන්නේ 40යි. මුදල් 40යි, ධන 40යි. ධන 40යි. කොහේ එතකොට ඉතුරු 10 කියන්නේ? පොතේ ඉතුරු 10 කලින්ම ලැබිලා ඉවරද නැද්ද? ඉවරයි. ඒක කොහෙන් මොකද්ද කරන්නේ කියන්නේ? පොතේ මුදල් වලට දාන්නේ ධන 40යි. ඉතුරු 10 ඔයාලට ලැබිලා ඉවරයි. ඉතුරු 10 කොහෙටද පුතේ දාන්නේ කියන්නේ? මුදල් ධන 40යි. ඔයාලට මේ වෙලාවේ මුදල් ලැබුණේ 40යි. මුදල් ලැබුණේ 40යි. ඔයාලට මේ වෙලාවේ මුදල් ලැබුණේ 40යි. ඉතුරු 10 කොහෙද පුතේ කරන්නේ කියන්නේ? ඒක ඔයාලට දැන් ලැබිලා ඉවරයි. පුතේ වෙනත් ගෙවියුද්ද මේ වගකීම් ඇතුලේ තියෙන අත්තිකාරම් කියලා 10ක්. ඒ 10 මොකද කරන්නේ එතනින්? තවදුරටත් ඔයාගේ වගකීමක්ද ඒක? නෑ. ඒක 10 වගකීම් වලින් අඩු කරන්නේ. වගකීම් වලින් ඒ 10 අඩු කරනවා පුතේ. ඒ තව ඔයාලට ඒක දැන් කලින් ලැබිලා තිබ්බ තවදුරටත් ඒක දැන් වගකීමක් නෙමෙයි. වගකීම් වලින් 10 අඩු කරන්න. වගකීම් වලින් 10 අඩු කරන්න. ඒක තනියෙන් කවුරු හරි හරියටම කරලා තිබ්බනම් ගොඩක් හොඳයි ළමයිනේ. ඔයා ගෙදරදී හදද්දී ඒක තනියෙන් කරලා තිබ්බනම් ගොඩක් හොඳයි. පැහැදිලිද ඒක? දැන් විභාග වලට පුතේ ඕවා තමයි දිගටම දෙන්නේ. හරි. ප්‍රායෝගික දෙයක් පුතේ ඒක තේරෙනව නේද? මට කියන්න ඔයාට කීයක් ලාභද පුතේ කියන්නේ? කීයක් ලාභද? 30ක ද්‍රව්‍ය පාවිච්චි කළ පුතේ ඔයා සේවාව සැපෙන්නේ 40කට නෙමෙයි කීයකට සේවාව සැපෙන්නේ? 50කට. කීයක් ලාභද ඔයාට කියන්නේ? 20ක් ලාභයි. ඒක දාන්න හිමිකම් ධන 20යි. හිමිකම් ධන 20යි. හිමිකම් ධන 20යි. අනිත් වල විකල්ප ගහලා දාන්න. දෙක ආයතරයක් කියලා දෙන්න ඕනේද? 30ක ද්‍රව්‍ය පාවිච්චි කරලා 50කට සේවාව සැපෙව්වේ. නමුත් ඔයාට පුතේ ඒගොල්ලෝ ඔයාට සේවාව වෙන් කරගෙන යනවා 10ක් දීලා ගියේ ඒක වලින් අත්තිකාරම් වලට දාලා තිබ්බේ. ඒතර ඔයා සේවාව සැපුවොත් 30ක ද්‍රව්‍ය පාවිච්චි කරලා. තොගේ ඍණ 30යි 50ක් සල්ලි එන්න ඕනේ. 50න් පුතේ එවලෙන්න ඔයාට 40යි. ඒ කලින් 10 හම්බෙලා. එහෙනම් පුතේ මේ වගකීමක් විදිහට ඔයා 10 හම්බෙච්ච එක දාලා තිබ්බ තවතවත් වගකීමක් නෙවෙයි. මුදල් වලට 10 කලින්ම ලියලා ඉවරයි. ඊළ වගකීමක් විදිහට දාලා තිබ්බ දැන් ඒක වගකීම් වලින් අයින් කරන්න. හරිනේ? පුතේ ප්‍රශ්න නෑ නේද? එහෙනම් 7 වෙනි ගනුදෙනුව බලන්න. 7 වෙනි ගනුදෙනුව බලන්න. මේ 7 වෙනි ගනුදෙනුව බලන්න ඔක්කොමලා. වැඩිහිටි නිවාසයක වාහනයක් සඳහා නඩත් සේවාවක් නොමිලේ සපයන ලදී. පිරිවැය 6ක් වූ නඩත් ද්‍රව්‍ය මේ සඳහා භාවිතා කරන ලදී. වැඩිහිටි නිවාසයක වාහනයක් තියෙන ඒ වාහනේ ඔයගොල්ලෝ පිනට හොදලා දෙනවා. පිනට සර්විස් කරලා දෙනවා. පිනට නඩත්ත කටයුතු කරලා දෙනවා. ඔයා ඒගොල්ලන්ගෙන් සල්ලි ගන්නෙ නෑ. පුතේ ඒකට යන්නේ ඔයාගේ කොස්ට් එක. ඔයා 6ක ද්‍රව්‍ය පාවිච්චි කරනවා එච්චරයි. කොහොමද ලියන්නේ? ඔයා එකට 6ක ද්‍රව්‍ය පාවිච්චි කරා.
තොගේ ඍණ 6යි. තොගේ ඍණ 6යි. තාම කොහෙන්ද පුතේ 6 අඩු කරන්නේ? තොගේ ඍණ 6යි. ඒක ඔයාලට පාඩුවක් පුතේ වාගේ එක වියදමක් හිමිකම් ඍණ 6යි. තොගේ ඍණ 6යි හිමිකම් ඍණ 6යි. තොගේ ඍණ 6යි හිමිකම ඍණ 6යි. පැහැදිලි පුතේ කියපු දේ ප්‍රශ්න තියනවද නැහැ නේද ඒකේ? ඔයාලට පුතේ ඔය 6ක ද්‍රව්‍ය පාවිච්චි කළා වාහනයක වැඩේ කරලා දුන්නවා ලාභයක් බලාපොරොත්තු වෙනවා සල්ලි ගන්නේ නැහැ ඒකට. එහෙනම් තොගේ ඍණ 6යි හිමිකම ඍණ 6යි. ඒක ඔයාලට තනිකරම පාඩුවක්. ඔයාලට මුකුත් ලැබුණ නැහැ. පින් ලැබුණාට මුදලින් අගය කරන්න බෑනේ. හරි. ඊට පස්සේ උදේ 8 වෙනි ගණන් දෙනකොට යන් 8 උදේ 8 වෙනි ගණන් දෙනකොට යනවා මම ව්‍යාපාරයේ මාසික ගිනි රක්ෂණ වාරිකයේ 4ක් වූ අතර අයිතිකරු ඔහුගේ පෞද්ගලික මුදලින් ගෙවන ලදී. ගොඩාක් වැදගත්. ව්‍යාපාරයේ මාසික ගිනි රක්ෂණ වාරිකයේ 4යි ඒක ගෙවලා තියෙන්නේ ව්‍යාපාරයේ සල්ලි වලින් නෙමෙයි අයිතිකාරයා ගියපු වෙලාව අයිතිකාරයාගේ පෞද්ගලික සල්ලි වලින් ගෙවලා තියෙන්නේ. මොකද ඒ කියන්නේ අයිතිකාරයා ව්‍යාපාරයේ වියදමක් එයාගේ පෞද්ගලික සල්ලි වලින් ගෙවලා. ඒ කියන්නේ මොකද ඒ හතරත් ව්‍යාපාරට අයිතිකාරයා දැම්මහා සමානද නැද්ද? එහෙනම් මොකද 8 කියලා ලිව්වා මට කියන්න ඒක ගෙව්වා නැතා ව්‍යාපාරයේ වියදමක්. 4යිනේ. හිමිකම් ඍණ 4යි. හිමිකම් ඍණ 4යි. ඇයි? වියදමක් නිසා. හිමිකම් ඍණ 4යි වියදමක් නිසා. මේක මුදල් වලින් අඩු කරන්නේ ගෙව්වයි කිව්වට ව්‍යාපාර සල්ලි වලින් නෙමෙයි ගෙව්වේ. අයිතිකාරයා පෞද්ගලික සල්ලි වලින් ගෙව්වේ. එතකොට පුතේ අයිතිකාරයා කියන්නේ වෙනම එක්කෙනෙක්. ව්‍යාපාරයේ වියදමක් නිසා ඒක ව්‍යාපාරයේ වියදමක් විදිහට හිමිකම් වලින් අඩු කරා. අයිතිකාරයා ගෙව්වේ නිසා පුතේ අයිතිකාරයට තව ව්‍යාපාරයෙන් දෙන්න ඕන ගාන 4ක් වැඩි වෙනවා. අමතර ප්‍රාග්ධනය වගේ එක. ඒක අමතර ප්‍රාග්ධනය වගේ. හිමිකම් ධන 4යි. හිමිකම් ධන 4යි. පැහැදිලි නේද? එතකොට පුතේ ඒක හිමිකම් තීරුවෙම අඩු වෙලා හිමිකම් තීරුව වැඩි වුණා. ඒ නිසා පුතේ ඒක මම මේ 8 වෙනි එකට මෙහෙම දෙපාරක් ඉරි ගැහුවා මෙහෙමට. නැත්තම් මෙතන ලිව්වහම අනිත් එක ලියන්න දරන්න නැති වෙයි. 8 වෙනි එකේ පුතේ මම ඒක කරපු එක තේරෙනව නේද? හිමිකම් ඍණ 4යි හිමිකම් ධන 4යි. ගැටලු නෑනේ. 9 දික්කාලීන ණය 400ක් සඳහා දික්කාලීන ණය 400ක් සඳහා 67ක ණය වාරිකයක් ගෙවන ලදී. ඒ තුල 17ක පොලිය ඇතුළත් වේ පුතේ. 67ක 400ක දික්කාලීන ණය සඳහා පුතේ මේ මුලින්ම තිබ්බේ 400 ණය මේක ණය නෙමෙයි දේපල පිළිත ගත්ත ඒවා ගෙවන්න තව 23 නේ ගෙවන්න පටන් ගන්නවා කිව්වේ. දික්කාලීන ණය සඳහා 467ක් ණය වාරිකයක් ගෙවන ලදී. ඒ තුල 17ක පොලිය ඇතුළත්. මට කියන්න මේ මාසේ ණයෙන් ගෙව්වේ කීයද? ණය වාරිකයේ 67ක් ගෙව්වට මේ මාසේ ණයෙන් ගෙව්වේ කීයද පුතේ? කියන්න ඔය ඉගැන්නුවා. ණයෙන් ගෙව්වේ 50යි. ණය වාරිකයක් කියන එක හැදෙන්නේ ණයයි පොලියයි දෙකේම එකතු වෙන්නේ. මේ 2021 ඒලවල දැක්කද? ඔය ඔයගලන්ට කියලා දුන්නේ මේ විභාගයට කලින්. හරි. එහෙනම් පුතේ 67ක ණය වාරිකයක් වා සල්ලි වලින් ගෙවනවා. එහෙනම් 8 කියලා 8නේ ඉවර කර 9. ඒ 9 ඔයා මුදල් ගෙවනවා 67ක්. මුදල් ඍණ 67යි. මුදල් ඍණ 67යි. මුදල් 67ක් අඩු කරාට මුදල් ඍණ 67ක් අඩු කරන්න. ඔයාට පුළුවන් ද ණයෙන් 67ම අඩු කරන්න? මුදල් ඍණ 67යි. ඔයාට පුළුවන් ද මේ දික්කාලීන ණය වලින් 67ම අඩු කරන්න? බෑ. දික්කාලීන ණය වලින් අඩු කරන්නේ 50යි. දික්කාලීන ණය වලින් 50ක් අඩු කරන්න. මුදල් ඍණ 67යි. දික්කාලීන ණය වලින් 50යි අඩු කරන්නේ. එතකොට පුතේ ඉතුරු 17 මොකද්ද ඔයාට කියන්නේ? ඉතුරු 17 මොකද්ද ඔයාට? වියදමක්. කොහෙන්ද අඩු කරන්නේ 17 කියන්නේ? ඒක වියදමක්. කොහෙන්ද 17 අඩු කරන්නේ පුතේ? ඔව්. වියදමක් නම් මේ හිමිකම් වලින් අඩු කරන්න 17යි. හිමිකම් ඍණ 17යි. හිමිකම් ඍණ 17යි. අනිත් වල ඉරිකැලි ගැව්වා. දහවෙනි ගනුදෙනුව 10 වෙනි ගනුදෙනුව බලන්න 10
හරි. ඉතින් බලන්න 10 වෙනි ගනුදෙනුව. හරි 10 ආයතනික ගනුදෙනුකරුවන්ට ඒ කියන්නේ පුතේ අර කම්පැනිස් එනවනේ එක එක කට්ටිය පෞද්ගලික කට්ටිය නෙමෙයි ආයතනික ගනුදෙනුකරුවන්ට 300ක නඩත් සේවා සපයන ලදී. මෙම වටිනාකම 10%ක වෙළඳ වට්ටමක් ලබා දෙන ලදී. මෙම සේවා සැපීම 154ක පිරිවැය වූ නඩත් ද්‍රව්‍ය භාවිත කරන මට කියන්න පුතේ ආයතනික ගනුදෙනුකරුවන්ට 300ක නඩත් සේවා ණයට සපයන ලදී. මෙම වටිනාකම 2%ක වෙළඳ වට්ටම් ලබා දෙන ලදී. මට කියන්න ඔයා මේ සේවාව සපයද්දී 300ක සේවාවෙන් ඔයා ඩිස්කවුන්ට් දෙනවා කොච්චරක්ද? 300ට 2ක්. කීයද 300ට 2ක් කියන්නේ? 6ක්. මට කියන්න ඔයා මේ සේවාව සපයන්නේ කීයකටද? ඔයා මේ සේවාව සපයන්නේ කීයකටද කියන්න? 294කට. ඔයාට කීයක් පාඩුද? ඔයාට කීයක් පාඩුද සේවාව ගන්න එක්කෙනාට කීයක් ලාභද? දෙකම එකම ප්‍රශ්නේ. පුතේ ඔයාට පාඩුත් නැහැ. සේවාව සපයන එක්කෙනාට ලාභත් නැහැ. පුතේ වෙළඳ වට්ටම අඩු කරපු ගාන නේද අපි හැමතිස්සෙම ලියන්නේ. මතකද ඔය මුදල් ලැබීම් ගේම් ජේනවලදී අපි කතා කරා. වෙළඳ වට්ටම අඩු කරපු ගාන ලියන්නේ. නේද? ඒ 6 ගැන කිසිම දෙයක් ලියන්න අවශ්‍ය නැහැ. ඒ 6 ගැන ලියන්න අවශ්‍ය නැහැ. එහෙනම් පුතේ ආයතනික ගනුදෙනුකරුවන්ට 300 ගැන වැඩක් නැහැ. 300න් 2ක් කියන 6ක් අඩු කළා සේවා සපයන්නේ 294කට. පුතේ ඔයා සේවාව සපයන්නේ 294ක ණයට කීයක ද්‍රව්‍ය පාවිච්චි කළාද? ඔයා සේවාව සපයන්නේ 294කට කීයක ද්‍රව්‍ය පාවිච්චි කළාද කියන්නේ 154ක ද්‍රව්‍ය පාවිච්චි කරලා. මට කියන්න ඔයාගේ දල ලාභය කීයද? 0.954යි. ඔයාගේ දල ලාභය 140යි නේද? එහෙනම් මේක ලියන්නේ කොහොමද පුතේ? තොගේ ඍණ 154යි. තොගේ ඍණ 154යි. තොගේ ඍණ 154යි. උදා සේවාව සපයන 294ක හැබැයි ණයට සල්ලි වල නෙමෙයි. මෙන්න මේ වෙළඳ ලැබියොත් උඩට දාන්න 294යි. වෙළඳ ලැබියොත් දාන්න 294යි. ඔයාට ලාභය 140ක්. හිමිකම් ධන 140යි. හිමිකම් ධන 140යි. හිමිකම් ධන 140යි. පැහැදිලිද? හිමිකම් ධන 140යි. අනිත් වල ටික ගන්න. ප්‍රශ්න මුකුත් නැහැ නේද ඒකේ? ඒ 6 ගැන කිසි දෙයක් ලියන්න දෙයක් නැහැ. හරි. එන්නේ 11 වෙනි ගනුදෙනුව මේ 9 ලියලා තියෙන වැරදි 9 පැත්තනේ 10 11. ඉතින් බාන්න 11 වෙනි ගනුදෙනුව බාන්න 11 වෙනි ගනුදෙනුව හරිද? බාන්න 11 සේවකින්ගේ මාසික වැටුප 84ක් වන අතර සේවකින්ගේ පුතේ මාසික වැටුප 84යි. ගෙව්වා වුණ තාපදේ හිමිකම් වලින් 84ක් අඩු වෙන්න ඕනේ. 21 එකක දිනට පැවති වැටුප් පත්තිකාරම් අඩු කිරීමෙන් පසු ඉතිරි මුදල ගෙවන ලද. පුතේ මට කියන්න වැටුප් පත්තිකාරම් සේවකින්ට කීයක් ගෙවලා තිබ්බද? මේ ඉදිරියට කලින් නිසා පත්තිකාරම් ඇතුලේ ඇත්තේ 34ක්. ඔව්. එහෙනම් මට කියන්න පුතේ මේ මාසේ සේවකයාට පඩි දවසට කතා කරලා දෙන්නේ කීයද ඔයා? 50යි. නමුත් පුතේ ඔයාගේ ප්‍රාග්ධනයෙන් කීයම අඩු කරනවද කියන්න? ඔයාගේ වියදම් විදිරවා කීයක්ම ලියනවද? 84ක්ම ලියනවා. එහෙනම් 9 වෙනි ගනුදෙනුව හිමිකම ඍණ 84යි. හිමිකම ඍණ 84යි. හැබැයි පුතේ ඔයා එදා සල්ලි වලින් දුන්නේ 50යි. පඩි දවසේ පුතේ සේවකයාට කතා කරලා අතර දුන්නේ 50යි. නමුත් ඔයා හිමිකමෙන් 84ම අඩු කරා. ඇයි ඒ? ඔයා පුතේ දැන්ට ගෙවලා තියෙනවා මෙන්න මේ ඉදිරියට කළ ගේම් නිසා අත්තිකාරම් ඇතුලේ 34ක්. 34ක් නේද? එහෙනම් මේක මේ ඉදිරියට කළ ගේම් නිසා අත්තිකාරම් වලින් අඩු කරන්න 34ක්. එතනින් 34ක් අඩු කරන්න. හරි? 34ක් අඩු ගන්න අනිත් ඒවා ඉරක් ගහලා දාන්න. ප්‍රශ්න නැහැ නේද? හරි 12 වෙනි ගනුදෙනුවට එන්න පුතේ 12 වෙනි ගනුදෙනුව ඉතින් බලන්න 12 වෙනි ගනුදෙනුව ඔක්කොමලා
ඔන්න වැදගත් 12 වෙනි ගනුදෙනුව හරි ළමයිනේ 21 දිනට 21 දිනට කියන්නේ අවුරුද්දේ මුලට මේ ගාන මුලට ගෙවිය යුතු විදුලි බිල් පත ගෙවන ලදී 11ක විදුලි බිල් පත ජනවාරි මාස දා ලද අතර ඒ මෙතෙක් ගෙවා නොමැත. හරි මට කියන්න පුතේ මාසේ මුල ගෙවන්න විදුලිය කීයක් තිබ්බද? මාසේ මුල පුතේ ගෙවන්න විදුලිය කීයක් තිබ්බද කියන්නේ? මාසේ මුල ගෙවන්න විදුලිය තිබ්බා ගෙවිය යුතු විදුලිය කියලා 12ක් තිබ්බ නේද? මේ 12 කොතනද තියෙන්නේ? මෙන්න මේ 22 ඇතුලේ නේද තියෙන්නේ? මේ 22 ඇතුලේ නේද වෙනත් ගෙවිය යුතු ඇතුලේ 12 දැන් මේකෙන් අර 10ක් අස්තිකාරම් තිබ්බනේ ඒක අයින් කරා. පුතේ මේ 12 මේ 22 ඇතුලේ තියෙනවා 12ක් ගිය මාසේ ලයිට් බිල. ඒක මේ මාස සල්ලි වලින් ගෙවනවා. කොහොමද ලියන්නේ? ගිය මාසේ ලයිට් බිල මේ මාස සල්ලි වලින් ගෙවනවා. කොහොමද පුතේ ලියන්නේ? කියන්න. මුදල් වලින් අඩු කරනවා මේ මාසේ. හරිද? මේක වැදගත් ඒ නිසා අහගෙන ඉන්න. ගිය මාසේ ලයිට් බිල මේ මාස සල්ලි වලින් ගෙවනවා. මුදල් ඍණ 12යි. ප්‍රශ්නයක් නෑ නේද ඒක? මේ ගෙව්වා. ගෙව්වට ඒක හිමිකම් වලින් අඩු කරනවද? මේ 12 මේ මාසේ ගෙවන්නේ ගිය මාසේ ගෙවන්න තිබ්බ විදුලිය මේ මාසේ ගෙවන්නේ මුදල් වලින් අඩු කරා එක හිමිකම් වලින් ඒ 12 අඩු කරනවද? නෑ. ඒක මේ මාසේ වියදමක් නෙමෙයි. එහෙනම් කොහෙන්ද පුතේ 12 අඩු කරන්නේ කියන්නේ? මුදල් වලින් 12 අඩු කරලා මෙන්න මේ ගෙවිය යුතු දෑ වලින් 12 අඩු කරන්නේ. මෙන්න මේ ගෙවිය යුතු දෑ වලින් 12 අඩු කරන්නේ. හරිද? ඊට පස්සේ කියනවා මේ මාසේ විදුලි වියදම කීයයි කියලාද කියන්නේ. ඉතින් මම ඒ තියුරුවේ ආයි වෙනම කුල් ලියන්නේ නැහැ. ඒකෙන් මම ඉරි ගන්නවා. තාම ඉවර නැහැ ගනුදෙනුව. මේ මාසේ ලයිට් බිල කීයයි කියලා කියනවාද කියන්නේ. මේ මාසේ ලයිට් බිල 11යි කියනවා. ඒක තාම ගෙවලා නැහැ. පුතේ ගෙව්වන්නටත් කොහෙද දාන්න ඕනද කියන්නේ. මේ මාසේ ලයිට් බිල ගෙවලා නැහැ. ගෙව්වන්නටත් කොහෙන් අඩු කරන්න ඕනද පුතේ උත්තර දෙන්නකෝ මට. හිමිකම් වලින් අඩු කරන්න 11. පුතේ ඒක වෙනම ලියන්නම් මම. හිමිකම් ඍණ 11යි. හිමිකම් ඍණ 11යි. තාම ගෙව්වේ නැත්නම් කොහෙද දෙක දාන්න වෙන්නේ පුතේ කියන්නේ. කොහෙටද දාන්න වෙන්නේ කියන්නේ. හිමිකම් ඍණ 11යි තාම ගෙව්වේ නැත්නම් 11 කොහෙටද දාන්න වෙන්නේ. වෙනත් ගෙවියුද්දාවට දාන්න පුතේ ධන 11යි. වෙනත් ගෙවියුද්දාවට දාන්න ධන 11යි. මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුතේ ඒකේ. ප්‍රශ්න නැහැ නේද? ඒකෙත් මං අනිත් ඒවාට කැලි ගහලා දානවා. ගනුදෙනු දේ ඉවර කරා 12 13 වෙනි ගනුදෙනුව බලමු. 13 වෙනි ගනුදෙනුව 13 වෙනි ගනුදෙනුව බලන්න පුතේ. හරිද? ලෑස්තිද? 13 වෙනි ගනුදෙනුව බලමු අපි. ඒ 13 වෙනි ගනුදෙනුව බලන්න ඔක්කොමලා. පිරිවේ 8ක නඩත් ද්‍රව්‍ය හානි වූ අතර ඒවා 3කට අත්පිඩමතොල විකුණලා. පුතේ මේ බඩු විකුණන ව්‍යාපාරයක් නෙමෙයි. මේක මේ 8ක ඒවා 3කට විකුණලා 5ක් දාලා අලාභ නෙමෙයි එහෙම නෙමෙයි ඈ. හරි. මට කියන්න 8ක නඩත් ද්‍රව්‍ය හානි වූ අතර ඒවා 3කට අත්පිඩමතොල විකුණලා. පුතේ 8ක ඒවා හානි වුණා අපිට හානිය පුතේ 3කින් අඩු කරගන්න පුළුවන් වුණා. එහෙනම් මට කියන්න 8ක ද්‍රව්‍ය හානි වෙනව නේද? කොහෙන් අඩු කරන්න ඕනද 8ක? පිරිවේ 8ක නඩත් ද්‍රව්‍ය හානි වූ අතර 8ම පුතේ තොගෙන් අඩු කරන්න. 8ම තොගෙන් අඩු කරන්න. තොගේ ඍණ 8යි. පුතේ මේක එහෙම්මම හානි වෙලාම ගියා නම් මොන හරි පුතේ වාහන සර්විස් ගන්න ගෙනාවු තෙල් වගේ මොන හරි උනායි කියලා තොගේ ඍණ 8යි. පුතේ මේක මුකුත්ම ආවේ නැත්තම් ප්‍රාග්ධනයෙන් 8ම අඩු කරනවා. දැන් පුතේ ප්‍රාග්ධනයෙන් 8ම අඩු කරන්න ඕනේ නැහැ අයියේ. මේ හානි වෙච්ච ටිකවා එක්කෙනෙකුට 3කට විකුණනවා. එහෙනම් මුදල් ධන 3යි. මුදල් ධන 3යි. ඉතින් ඇත්තම වාගේ පාඩුව කීයද කියන්නේ? හිමිකම ඍණ 5යි. ඉතින් මේකේ පාඩුව අඩු වුණා මේක අර අපිට 3කට එක්කෙනෙකුට මේ හානි වෙච්ච ටික විකුණ ගන්න පුළුවන් වෙච්ච නිසා. තොගේ ඍණ 8යි. ඉතින් මුකුත්ම ලැබුණ නැත්නම් ආ ප්‍රාග්ධනයෙන් 8ම අඩු කරන්න ඕන. නමුත් දැන් ප්‍රාග්ධනයෙන් 8ම ඕනේ නැහැ. ප්‍රාග්ධනයෙන් 5යි අඩු කරේ අයියේ. වාට 3ක් මුදල් ආවා. මේක භාණ්ඩ විකිණීමක් සේවා සැපීමක් එහෙම නෙමෙයි ඈ. හරි. අනිත් පැත්තට කැලි ගහලා දාන්න.
ගනුදෙනු 8ක් ඉවරයි. බලන්න 9 වෙනි ගනුදෙනුව. ඉතින් 9 වෙනි ගනුදෙනු 9 නෙමෙයි. 13ක් ඉවරයි. 14. ඉතින් බලන්න 14 වෙනි ගනුදෙනුව. 14 වෙනි එක ප්‍රශ්නයක් අපිට දැක්කන්නේ 2020 ලෙවල් ප්‍රශ්නේ. පසුගිය මාසය තුල කපාන ලද වෙළඳ ණයක ශේෂය 14ක් ලැබිනි. පුතේ අපි බලාපොරොත්තු අතෑරලා දාලා තිබ්බ ණයගැතියෙක් ආයි සල්ලි ගෙනත් දීලා අපි අතෑරලා දාලා තිබ්බේ ඕනේ නැහැ කියලා. එයා පුතේ අපි ගිය මාසවල බොල් නැහැ විදිහට කපලා තිබ්බ ණයගැතිය ආයි අපිට එයා ගෙනත් දෙනවා සල්ලි ටික 14ක්. මේක අපිට මොකද්ද? මේක ආදායමක් ලාභයක්. ඔව්. පුතේ කොහොමද ලියන්නේ? මුදල් ධන 14යි. මුදල් ධන 14යි. තව කොට 14 දාන්න. මුදල් ධන 14යි. තව කොට 14 දාන්නේ ආදායමක් නිසා පුතේ හිමිකම් ධන 14යි. නමුත් ඒක බඩු විකුණලාපු දල්ලාභයක් එහෙම නෙමෙයි ඈ. හරිද? 15 වෙනි ගණදෙනුව අන්තිම ගණදෙනුවට යනවා මම 15 දෙබාන්න 15 වෙනි ගණදෙනුව අන්තිම ගණදෙනුව හරිද? ලෑස්තිද? ව්‍යාපාර ස්ථානයේ මාසික කුලිය 20ක් වේ. 21 දිනට කලින් ගෙවූ කුලිය තුල දක්වා ඇත්තේ 2021 ලිත් වර්ෂ සඳහා ගෙවන ලද කුලිය. පුතේ ලිත් වර්ෂය කියන්නේ කැලෙන්ඩර් අවුරුද්දක් කියන එක. ජනවාරි 1 වෙනිදා ඊළඟ අවුරුද්ද මේ ජනවාරි 1 වෙනිදා දෙසැම්බර් 31 වෙනිදා තියෙන කැලෙන්ඩර් අවුරුද්දක් ලිත් වර්ෂයක්. අපි ගිණුම් වර්ෂයක් විදිහට සාමාන්‍යයෙන් සලකන්නේ අප්‍රේල් 1 වෙනිදා ඊළඟ අවුරුද්දේ මාර්තු 31 වෙනකම්. ලිත් වර්ෂයක් කියන්නේ ජනවාරි 1 වෙනිදා 12 31 වෙනකම්. හරිද? දැන් මට කියන්න ව්‍යාපාර ස්ථානයේ මාසික කුලිය 20ක් වේ. 21 දින කලින් ගෙවූ කුලිය තුල දක්වා ඇත්තේ 21 ලිත් වර්ෂ සඳහා ගෙවන ලද කුලිය. අපිට බලන්න කලින් ගෙවූ කුලිය කියලා කීයක් තිබ්බද කියලා. කලින් ගෙවූ කුලිය කියලා ඉදිරියට ගෙවූ කුලිය කියලා කීයක් තිබ්බද? 240. ඒ 240 මේ ඉදිරියට ගෙවූ මේ මෙතන තියෙනවනේ. මේ 274 ඇතුලේ 240 තියෙනවා. ඒ කියන්නේ මේ අවුරුද්ද පටන් ගනිද්දිම මේ අවුරුද්දටම දාලා කුලිය ගෙවල ඉවරයි. මේ මාසෙට ගාන හදන්නේ 2021 ජනවාරි මාසෙට ගාන හදන්නේ 2021 අවුරුද්දටම කුලිය 240 ගෙවල ඉවරයි. එහෙනම් පුතේ මට කියන්න දැන් ජනවාරි මාසේ කුලිය ගෙවල ඉවරයි. නමුත් පුතේ තාම කොහෙන් අඩු වෙලා නැද්ද? ප්‍රාග්ධනයෙන් අඩු වෙලා නැහැ නේ. මට කියන්න ගෙව්වා ඕන තා ජනවාරි මාසේ කුලිය 20යි. හිමිකම් ඍණ 20යි. හිමිකම් ඍණ 20යි. හිමිකම් ඍණ 20යි. තා කොහෙන්ද පුතේ 20 අඩු කරන්නේ? මුදල් වලින් අඩු කරනවද? නැහැ. එහෙනම් පුතේ මේ තවදුරටත් ඉදිරියට කළ ගෙවීම් 240 නෙමෙයි. කලින් කළ ගෙවීම් වලින් අඩු කරන්න 20ක්. කලින් කළ ගෙවීම් වලින් 20ක් අඩු කරන්න. පැහැදිලිද? අනිත් වල පුතේ ඉරක් ගන්න. මේ තීරු ටික එකතු කරන්න. කවුරු හරි හිටියද මම හදන්න කලින් මේක හදලා ගෙදරදී හදලා ඔක්කොම හරියටම හදපු ළමයි හිටියද කවුරුවත් පුතේ කියන්නකෝ මට. ඔව් ළමයි දෙන්නෙක් දාලා තියෙනවා. හොඳයි very good පුතේ. කාවින්දි හරි චන්දිමා නේද? චන්දිමාද දන්නේ නැහැ. හරි පුතේ දෙන්නෙක් ඉන්න හොඳයි very good. අනිත් ළමයි එච්චර දෙන්නද? අනිත් ළමයි පුතේ හදන්න තිබ්බනේ. රිවිෂන් එකේ වැඩ පුතේ මේක රිවිෂන් පන්තියක් නේ. මේවා තියරි පන්තියේ කරපුවා. ඒ කියන්නේ රිවිෂන් කියලා කියන්නේ. නැත්නම් තියරි පන්තියක් කියලා කියනව නේද? මේක රිවිෂන්. ඒ කියන්නේ පුතේ ඔයා මේවා දන්නවා. මේවා දන්නවද කියලා ඔයාට බලා ගන්න ඔයාට රිවිෂන් කරගන්න අවස්ථාවක් මේ ලැබෙන්නේ. පුතේ මේක ඉගෙන ගත්ත කට්ටියට තවත් මතකයේ අලුත් කරගන්න. ඉගෙන ගත්තේ නැති කට්ටියට අලුතෙන් ඉගෙන ගන්න chance එක මම දෙගොල්ලන්ට පුළුවන් විදිහට පුතේ උගන්වන්නේ. මම ඔක්කොම තියරි ටික පුතේ මතක් කරනවානේ මේකේ. ප්‍රශ්න විතරක් කරගෙන යන්නේ නැහැ නේ. හරි. පුතේ හරියට හදපු ළමයි හොඳයි. ගොඩක් හොඳයි. එකක් විතර වැරදිච්ච ළමයි ඉන්නවද කවුරුද? 15 එකක් වැරදි ළමයි. 15 එකක් වැරදි ළමයි. එහෙම නැද්ද කවුරුද? 15 එකක් 14ක් හරි ගිහිල්ලා එකක් වැරදිච්ච කවුරුත් නැද්ද? හදනවා පුතේ 15 හදලා මේ ඉතින් 15 හරියට හදනවනේ. මගේ එකක් වැරදි. රශ්මි. හොඳයි පුතේ.
මොකද පුතේ වැරදි එක? කියන එකද වැරදුනේ? හරි. පස්වෙනි එක. පස්වෙනි එක නම් ඇත්තට අමාරු එකක් නෙවෙයි නේද? පස්වෙනි එක ලේසි එකක් අපි කරපුවා. හරි. පස්වෙනි එක ලේසි එකක් වැරද්දගෙන තියෙන්නේ ඈ. දැන් හදලා ඔක්කොම හරි. කමන්නේ මට කලින් හැදුවා නම් කමන්නේ පුතේ. හරි. ඉතින් රිවිෂන් එකේ වැඩවා කලින් කරන්න කිසිම ගැටලුවක් නැහැ මම බනින්නේ නැහැ එහෙම. හරිද? ටියුට් එක දෙන්නේ කලින් ඒකනේ පුතේ. රිවිෂන් නේ මේකනේ. ඔයාගේ අමතක වෙච්ච ටික හදාගන්න මේ පන්තිය තියෙන්නේ. හරි. මේ පන්තිය තියෙන්නේ පුතේ ඔයාගේ අඩුපාඩු ටික හදාගන්න. රිවිෂන්. හරිද? ආයි මතක් කිරීමක්. ඔයා පාඩම් කිරීමක් වගේ තමයි මේ පන්තියෙන් උනේ. වෙන්නේ නැතිනේ පුතේ. අර උපයෝගී පොත් ටික ආයෙ හොඳට මතක් වෙන්නේ නැතිනේ. දැන් මේ සමීකරණ පාඩම පුතේ මතක් වෙන්නේ නැතිනේ. හරි. හරි. හෙට 10 මාට පුතේ පන්තිය තියෙනවා. ඉතින් හෙට අපිට පුළුවන් වුණොත් පේපර් එකක් බලමු. 4 වෙනි පේපර් එක පොඩ්ඩක් කරලා තියෙනවද පුතේ? 4 වෙනි පේපර් එක පොඩ්ඩක් හෙට කරලා තියෙනවද ළමයිනේ ඔක්කොමලා? 4 වෙනි පේපර් එක හෙට පොඩ්ඩක් කරලා තියන්න හෙට අපිට බලන්න පුළුවන් වෙයි ඈ 4 වෙනි පේපර් එක. 4 වෙනි පේපර් එක කරලා තියන්න. හරි. ඉතින් දැන් මේ ටික එකතු කරාද? මට එකතුන් ටික කියනවා ටට්ටක් ගාලා. ඉතින් වෙලාව යන නිසා මම එකතුව ළමෙක් කියන උත්තර ටික දාන්නම් ඈ. හරි. තේරෙන්නේ කියන එක වෙන් තුඩුල නැහැ කියලා මට තේරෙන්නේ නැද්ද ඒක? කියමුද මෙතන එන්නේ කියලා 1260ද කියන්න මට 1260යි තෝගේ කීයද? තෝගේ 6යි තෝගේ 6යි පුතේ කැල්ලෙන් ඒගොල්ලන්ට පුළුවන් වෙනද ලැබි උද්දයක් කීයද? වෙනද ලැබි උද්දයක් 374යිද? වෙනද ලැබි උද්දයක් 374යි. ඔව්. ඉදිරියට කළ කිරීම සහ අත්තිකාරම් කීයද කියන්නේ? 220යි. අපි දැන් තා මාස 11 කියලා තියෙනවානේ. මුදල් 141ද පුතේ මුදල් හරිද? මුදල් 141යි. ඒතර දික්කාලින් ණය කීයද පුතේ? 710යි. දික්කාලින් ණය 710යි. එතකොට වෙනදගේ විරුද්ධයක් කීයද පුතේ? 160ද? වෙනදගේ විරුද්ධය 160යි. වෙනදගේ විරුද්ධය 160යි. වෙනත්ගේ විරුද්ධය සහ අත්තිකාරම් කීයද? 11යි. 11යි. හිමිකම කීයද පුතේ? හිමිකම මේ ටික එකතු කරාම 1120යි. 1120යි. හරි. ටක් ගාලා යමු දෙක දෙවෙනි කොටසට. දෙවෙනි කොටස ඉල්ලන්නේ පුතේ ලකුණු 40ක් මුළු සම්පූර්ණ ප්‍රශ්නෙට 21/1/31 දින අවසන් මාසයේ සඳහා ආදායම් ප්‍රකාශය. ඉතින් ආදායම් ප්‍රකාශන ඉල්ලන්නේ. හදමු. නම ලියමු. ඉතින් ආදායම් ප්‍රකාශනයේ නම ලියමු. ඉතින් ආදායම් ප්‍රකාශනය හදන්නේ මොන තීරුව දිහා බලලාද කියන්නේ? ආදායම් ප්‍රකාශනය හදන්නේ මොන තීරුව දිහා බලලාද අපි? මෙන්න මේ හිමිකම් තීරුව දිහා බලන නේද ආදායම් ප්‍රකාශනය හදන්නේ තනිකරම අපි. හිමිකම් තීරුව දිහා බලන්නේ ආදායම් ප්‍රකාශනය හදන්නේ අපි. හරි. අපි හදමු. උඩින් නම ලියන්න. කවුද? නාමල් ඔටෝකයා. නාමල් ඔටෝකයා 2021 ජනවාරි මාසය සඳහා ආදායම් ප්‍රකාශය. නාමල් ඔටෝකයා 2021 ජනවාරි මාස සඳහා ආදායම් ප්‍රකාශය කියලා ලියුවානේ නේද? ලියලා දෙවම ආදායම් ප්‍රකාශන ගමු. හරි අයින්ට රුපියල් 1000 කියලා දාන්න. අයින්ට රුපියල් 1000 කියලා දාන්න. රුපියල් 1000
හරිද? හරි. පුතේ දැන් අපි ගාන හදන්නේ මේ හිමිකම් තීරුවේ ඉස්සලම දලලාභේ. ප්‍රධාන ආදායම් ප්‍රධාන වියදම අඩු කරලා දලලාභ. මේක එහෙම තිබ්බම සේවා සපයපු ඒවා. හරි. පුතේ විකුණුමේ විකුණුම් පිරිවැය අපි ඉස්සෙල්ලාම ඕනේ. විකුණුම් පිරිවැය. හරිද? තමන් විකුණුම් පිරිවැය විකුණුම් කියලා ගන්නම්කෝ. විකුණුම් පිරිවැයයි විකුණුම් ටිකයි ඕනේ. පුතේ මට කියන්නේ ඉස්සෙල්ලාම 1052 වැඩක් නැහැ. ධන 54. පුතේ ධන 54 කියන්නේ තුන්වෙනි ගාන. තුන්වෙනි ගාන පුතේ සේවා සපයපු එකක් නේ තුන්වෙනි ගලපිල්ල. ඔව් 140කට සේවා සපයනවා 86ක ද්‍රව්‍ය පාවිච්චි කරලා. එහෙනම් 86ක ද්‍රව්‍ය පාවිච්චි කරලා 140කට සේවාව සපයන්නේ. ඒක මම ලියාගත්තා. 86ක ද්‍රව්‍ය පාවිච්චි කරලා 140කට සේවාව සපයන්නේ. මේක මම මේ වෙනම ලියා ගන්නවා පුතේ මේක. ඊට පස්සේ I මේ 20 මේ 6 වෙනි ගණුදෙනුවේ 20 මොකද්ද? 6 වෙනි ගණුදෙනුවේ 20 මොකද්ද? ආයතනික ගණුදෙනු කරුවන්ට 50ක නඩු සේවා සපයන ලදී ඒ සඳහා 30ක ද්‍රව්‍ය පාවිච්චි කරනවා. පුතේ ඔව්. සල්ලි හැමෝම හදනවා 30ක. එහෙනම් 30ක ද්‍රව්‍ය පාවිච්චි කරලා 50කට සේවා සපයනවා. ඒ 30 ඒ 20 පුතේ මේ තියෙන්නේ. හරි. ඊට පස්සේ ආයි ධන 4ක් තියෙනවා. මේ 8 වෙනි ගණුදෙනුවේ ධන 4 වෙන එකක් නේද? 8 වෙනි ගණුදෙනුවේ තියෙන ධන 4 මේ අයිතිකාරයා අර ව්‍යාපාරේ ඒක දල්ලාවිට අයිති නෑ. ඒකෙන් නෑ. ඊට පස්සේ මේ 140 මොකද්ද පුතේ? ඔව් 10 වෙනි ගණුදෙනුවේ තියෙන 140 10 වෙනි ගණුදෙනුවේ තියෙන 140 ඔව් ඔව් සේවා සපයලා පුතේ 154ක ද්‍රව්‍ය පාවිච්චි කරලා 300කට නෙමෙයි සේවා සැපුවේ 294කට 154ක ද්‍රව්‍ය පාවිච්චි කරලා 294කට සේවා සැපෙව්වේ. ආයි ධන 14ක් පුතේ 14 වෙනි ගණුදෙනුවේ තියෙන ධන 4 ඒක අර ආපසුලද බෝල් නැහැ ඒකෙන් නෑ. එහෙනම් ඔච්චරයි පුතේ සේවාව සපයලා තියෙන්නේ. ඉතින් මේ ආපසු එවුව නෑ නේද මේකේ? සේවාවයි රිටර්න් කරපුවා නෑනේ. එහෙනම් මේ මෙච්චරයි ද්‍රව්‍ය 10යි 9යි 3යි 12යි 12යි 5යි 17යි 270ක ද්‍රව්‍ය පාවිච්චි කරලා 4යි 4යි 5යි 9යි 9යි 18යි එකක් ඉතුරුයි 484 ගන්නේ සේවාව සපයලා තියෙන්නේ. ඉතින් 270ක ද්‍රව්‍ය පාවිච්චි කරලා 484 ගන්නේ සේවාව සපයලා තියෙන්නේ. තේරුණාද මේක? එනවා විකුණුම් කියලා ලියන්නේ 484 270ක ද්‍රව්‍ය පාවිච්චි කරලා. ඒ පුතේ ගණන් මේ 54යි මේ 20යි මේ 140යි තමයි ගත්තේ ඈ. එහෙනම් උඩම ලියන්න විකුණුම්. උඩම ලියන්න විකුණුම් 484යි. විකුණුම් 484යි. හරිද? එහෙනම් විකුණුම් 484යි. ලියන්න විකුණුම් පිරිවැය. විකුණුම් පිරිවැය 270යි. 480 270 නම් 4යි 1යි 2යි 214යි. ඒක තමයි දල ලාභය. දල ලාභය 214යි. දල ලාභය 214යි. දලලාභි 214යි. පුතේ මගෙන් අහන ප්‍රශ්නයක් 7 වෙනි ගනුදෙනුවේ ඔව් මේ 6 විකුණුම් පිරිවැයට එන්නේ නැද්ද? නැහැ. ඒතර භාණ්ඩ සේවා අපි විකුණුමක් කරේ නැහැ. පැහැදිලි නේද? පරිත්‍යාගයක විකුණුම් පිරිවැයට එන්නේ නැහැ.
ඒක විකුණුම් පිරිවැයට එන්නේ නැහැ 6. එතන අපි භාණ්ඩ විකිණීමක් කරේ නැහැ. එහෙනම් මේ දල්ලාභය 214යි. මේකට එකතු කරන්න වෙනත් ආදායම් ධන වෙනත් ආදායම් එකතු කරන්න. ඉතින් වෙනත් ආදායම් හොයාගන්නේ ප්‍රාග්ධන තීරුවේ ධන වෙච්ච අර තුන නැතුව. දැන් මේ 54 හරි මේ 20 හරි 140 හරි. තාම මොනවද ධනය බලන්න. ඔයගොල්ලෝ කපන්න එපා. මේකත් වැරදි. ඉතින් ධනේව තියෙනවා ආයි මේ හතරක් නෑ. ඒක අර අමතර ප්‍රාග්ධනය. ඉතින් 8 වෙනි ගණදෙනුවේ හතර අමතර ප්‍රාග්ධන දීවීමක්. ඒකෙන්නේ නෑ. මේ 14 මොකද්ද උදේ? ඔව් 14 වෙනි ගණදෙනුවේ 14 ආපසු ලද බොල් ණයක ආදායමක් ලියන්න. ආපසු ලද බොල් ණය. ආපසු ලද බොල් ණය 14යි. ඒකේ දෙවෙනි තිරම දාන්න. ආපසු ලද බොල් ණය 14 දෙවෙනි තිරම දාන්න. එතකොට 8යි 2යි 228යි එකෙන් අඩු කරන්න අනිකුත් වියදම් ඉතින් අනිකුත් වියදම් අඩු කරන්න බලන්න මොනවද අනිකුත් වියදම් කියලා බලන්න ළමයිනේ අනිකුත් වියදම් මොනවද කියලා අපි බලමු අනිකුත් වියදම් මොනවද තියෙන්නේ කියලා ප්‍රාග්ධාන්තික ඍණ ඒවා ඍණ 12ක් තියෙනවා ඉතින් හතරවෙනි ගණන්දුර ඍණ 12ක් තියෙනවා ඒ මොකද්ද හතරවෙනි ගණන්දුර ඍණ 12 මොකද්ද ජී අයිතිකරු ගැනිලි ඒක ගන්න නෑ පුතේ හතරවෙනි ගණන්දුර ඍණ 12 ගන්න ගැනිලි ඒක ගන්න එපා හතරවෙනි ගණන්දුර ඍණ 12 ගන්න එපා ගැනිලි ඊට පස්සේ ආයෙ ඍණ 5ක් තියෙනවා පුතේ පස්වෙනි ගණන්දුරුවේ පස්වෙනි ගණන්දුරුවේ ඍණ 5 දුන් වට්ටම් ලියන්න දුන් වට්ටම් 5යි දුන් වට්ටම් 5යි ඉතින් ඔයා මේවා හදලා වාගේ වේගෙ හදා ගන්න ඕනේ ඔයා දුන් වට්ටම් 5යි ඊට පස්සේ ආයි ඉතින් 7 වෙනි ගණන්දුරුවේ 6යි ඍණ ඒක පුතේ පරිත්‍යාග අපි අර වැඩිහිටි නිවාසෙට පුතේ 6ක ද්‍රව්‍ය පාවිච්චි කරලා සේවාව සැපෙව්වා නමුත් ඒක පුතේ අපි පරිත්‍යාගයක් විදියට කරේ හරිද ඒ නිසා පරිත්‍යාග එක ද්‍රව්‍ය වලින් දුන්නා වගේ තමයි පරිත්‍යාග 6යි පරිත්‍යාග 6යි හරිද පරිත්‍යාග 6යි ඊට පස්සේ ආයෙ ඍණ 4ක් තියෙනවා පුතේ මේ 8 වෙනි ගණන් ඍණ 4 මොකද පුතේ 8 දී ඍණ 4 දින් රක්ෂණේ ව්‍යාපාරයක අයිතිකාරය කිව්ව නමුත් ව්‍යාපාරයේ වියදමනේ දින් රක්ෂණය 4යි දින් රක්ෂණය 4යි ඊට පස්සේ ආයි ප්‍රාග්ධන තීරුවේ ඍණ 17ක් තියෙනවා ඉතින් 9 වෙනි ගණන් ඍණ 17 මොකද්ද ණය පොලියද ඔව් ණය පොලි 17යි ණය පොලි 17යි ඊට පස්සේ ආයි ඍණ 84ක් තියෙනවා පුතේ 11 වෙනි ගණන්දුනේ 11 වෙනි ගණන්දුනේ සේවක වැටුප් පුතේ 84යි අපි ගෙව්වේ 50යි නමුත් අර ගිය මාසේ අත්තිකාරම් ගල් 34ත් එක්ක වැටුප් 84යි වැටුප් 84යි හරිද පුතේ වැටුප් 84යි ආයි ඍණ 11ක් තියෙනවා පුතේ 12 වෙනි ගණන් ඍණ 11 පුතේ අර විදුලිය ගෙව්වා 12 ඒ ගිය මාසෙක මේ මාසෙක ගෙව්වෙන්නේ නැහැ උනාට වියදමක් මේ විදුලිය 11යි විදුලිය 11යි ආයෙ ඍණ 5ක් තියෙනවා මොකද්ද තොගහානි අලාභය මේ 13 වෙනි ගණන් ඍණ 5ක් තියෙනවා අර 8ක තොග හානි වෙලා පුතේ 3ක් අපි ෂේප් කරගත්තා එන 8ක් පාඩුවේ තොගහානි අලාභය තොගහානි අලාභය 5යි තොගහානි අලාභය 5යි
ආයි පුතේ 15 වෙනි ගණන් ඍණ 20ක් තියෙනවා. 15 වෙනි ගණන් ඍණ 20 මොකද්ද? 15 වෙනි ගණන් ඍණ 20 මොකද්ද? 15. ගොඩනැගිලි කුලිය විතර ගිය මාසෙම ගිය අවුරුද්දේ ගෙවලා තිබ්බා. මේ අවුරුද්දේම කුලිය. නමුත් මේ මාසෙට දාලා කුලිය 20යි. ගොඩනැගිලි කුලිය 20යි. ගොඩනැගිලි කුලිය 20යි. හරි ළමයි. right. ඔක්කොම වියදම් ටික කීයද කියලා බලන්න එහෙනම්. එච්චරයි. වියදම් ටික ඔක්කොම කීයද කියලා බලන්න. 5යි 11යි 15යි 15යි 7යි 22යි 26යි 27යි 27යි 5යි 32යි දෙක දැම්මා 3ක් ඉතුරුයි 3යි 1යි 4යි 4යි 8යි 12යි 13යි 13යි 2යි 15 252ද වියදම් ටික 152යි එනම් උදේ 228 152 අඩු වුණාම සුද්ධ ලාභ වෙනවා 8න් 2ක් ගියාම 6යි 12න් 5ක් 7යි 76යි නේ. උදේ සුද්ධ ලාභේ 76යි. ඔක සුද්ධ ලාභේ එහෙම නැත්නම් ඔකට අපිට කියන්න පුළුවන් සුද්ධ ආදායම කියලා. සුද්ධ ලාභේ එහෙම නැත්නම් සුද්ධ ආදායම 76යි. සුද්ධ ලාභය එහෙම නැත්නම් සුද්ධ ආදායම 76යි. දෙය පැහැදිලිද ඔක්කොටම කරපු කියපු දේ? අද ගණන් දෙකක් හැදුවා. හොඳම ගණන් දෙයක් හැදුවේ. හොඳම ගණන් දෙයක් හැදුවේ. ඔය ගණන් දෙක පුතේ 3-4 සැරයක් හදන්න 2020 ප්‍රශ්නෙත් හදුවානේ අද. මේක තියරි පන්ති අපිට කරන්න හම්බුන්නේ නැහැ නේ වගේ ප්‍රශ්නයක්. නමුත් දැන් ඔයගොල්ලෝ ඔක්කොම ඉගෙනගෙන තියෙනවා. ඔයගොල්ලෝ නම් පැහැදිලිනේ. එහෙනම් පුතේ හෙට ආයි 10 මාට්ට හෙට උදේ 10 මාට්ට පුතේ ඔයාලට ආයි ක්ලාස් තියෙනවා. හරි. හෙට උදේ 10 මාට්ට ආයි පන්ති තියෙනවා. එහෙනම් අදට මෙතනින් ඉවරයි.